A level chemistry syllabus එකේ තුන්වෙනි පාඩම රසායනික ගණනය කිරීම කියන පාඩමේ පළවෙනි කොටස එකයි මේක තුලා ඉන්නේ. ඒතකොට දැන් මේ පාඩම තමයි අපිට සිලබස් එක අර පිළිවෙලට කතා කරන එන කෙනෙකුට හම්බෙන්න පළවෙනි ගණන්ම තනිකර ගණන්ම වගේ තියෙන නේ ගණිතමය පාඩම් ටිකක් වැඩි පාඩම් වෙන මීට කලින් දැන් පරමාණුකීය පාඩම් වුණත් යම් යම් ගැටලු කීපයක් හම්බෙනවා වෙන්න පුළුවන් ගණිතමය වශයෙන් විසඳන්න තියෙන. නමුත් ප්‍රධාන වශයෙන් ගණිතමයම පාඩමක් හම්බෙන පළවෙනි අවස්ථාව. ඒ නිසා පොඩ්ඩක් අර වැද්දගත් සම්දිස්ථානයක් වෙනවා මේක. ඒතර මේ පාඩමේ රසායනික ගණනය කිරීම කියන පාඩමේ එයාලා අපිට දීලා තියෙනවා මෙන්න මේ නිපුණතාවයන් ටික තමයි ළමයෙකුට හදලා දෙන්න ඕනේ කියලා. දැන් එතනදී එක එක ගුරුවරයා ඒකට පාවිච්චි කරන තමන්ට ආවෙනික ක්‍රමවේදයක් තියෙනවා. දැන් විශේෂයෙන් ගණිතමය පාඩමකට ආවම මේ වගේ ගණන් හදන්න තියෙන පාඩමකට ආවම ගොඩාක් වෙලාවට වඩා සාර්ථක වෙන්නේ නිකන්ම මේ එක එක විදිවල තියරි පාඩම් කරන එකවත් එක එක විදිවල ගණන් පාඩම් කරන එකවත් වෙනුවට බොහොම පැහැදිලි මූලධර්ම කීපයක් විතරක් ළමයාගේ ඔලුවට දාලා ඊට පස්සේ ඒ ඔස්සේ ළමයාට ඒක හිතන්න පුළුවන් කරන එක. ඒකයි වෙන්න ඕන. හරි. පෞද්ගලිකව දැන් අපි අනුගමනය කරන්නේ මේ වගේ ක්‍රමවේදයක්. මම ඒ ලෙවල් කරන කාලේ මම අනුගමනය කරේ මේ වගේ ක්‍රමවේදයක්. ඉතින් මම විශ්වාස කරනවා ඒක තමයි මගේ අර රිසල්ට් එකට හේතුවක් උනේ කියලා. මොකද විශේෂයෙන්ම උඩම ලොකුම රිසල්ට්ස් වලට යන අය ගත්තොත් එහෙම ඒගොල්ලෝ ගොඩක් වල දැකලා තියෙනවා මීටර් කියලා කියන අය නැත්තම් නේ දක්ෂ ළමයි කියලා ඒ අර ඉන්නේ ඔය පන්ති වල පළවෙනි වරයි මෙහි දැන් අලුතෙන් මේ ලෙවල් කරන ළමයෙකුට නම් මේක එච්චර යාලා දැකලා නැතිව ඉතින් නමුත් අර ටිකක් දන්න කෙනෙක් ඉන්නවනේ නේ ඕ ලෙවල් කාලනොත් ඕගොල්ලෝ මේක දැකලා ඇති පට්ට මීටර් කියලා ඉන්න එක සෙට් එකක් ඉන්නවා ඒගොල්ලෝ බැලුවාම අර ගොඩක් දේවල් දන්නේ නැහැ. එයාලගේ ඔළුව වල කරුණු ගොඩක් නෙවෙයි තියෙන්නේ. එයාලගේ ඔළුව වල මූලධර්ම ටිකක් තියෙනවා ඉතා පැහැදිලිව. එයාලට පුළුවන් මේ මූලධර්ම ටික පාවිච්චි කරලා ඕන දෙයක් තර්කණයෙන් හිතලා ගන්න පුළුවන්. අර චින්තන හැකියාවක් තියෙනවා. හරි. මම විශ්වාස කරන්නේ මේ ගණන් පාඩම් වල විශේෂයෙන්ම වෙන්න ඕනේ ඒක. එහෙම නැතුව මේ එක එක මේ අර මොඩල්ස් වල ගණන් වලට ළමයා හුරු කරන එක නෙවෙයි. පොඩි මූලධර්ම කීපයක් ඒ ඔස්සේ හිතලා ඕන ගාණයක් හදාගන්න කොහොමද කියන එකට ඒක තමයි පුරුදු කරන්න ඕනේ. සායිකාවට කියන්න ඕනේ දැන් මේ පාඩම උගන්නන පිළිවෙල ගත්තම දැන් රිසෝස් බුක් එකේ තියෙනවා යම්කිසි පිළිවෙලක්. නමුත් මම උගන්නන පිළිවෙල ඊට වඩා ගොඩක් වෙනස්. ඒක ඕන ගුරුවරයෙක් මම හිතනවා එහෙම තමයි කියන්නේ. යාට තියෙනවා Tamanට ආවේනික ටීචින් මෙතඩ් එකක්. යා කාලයක් තිස්සේ පාවිච්චි කරලා යා ඉගෙන ගත්ත මේක තමයි වඩා හොඳ කියලා යා තීරණය කරපු ක්‍රමවේදයක් නේද. ඒ වගේ එකකින් මමත් උගන්වන්නේ මම ඒ ලෙවල් කාලේ පාවිච්චි කරපු ක්‍රමවේදෙටම යම් එකතු කිරීම් ටිකක් කරලා වැඩි දියුණු කරලා මේක ඇතුලේ තියෙන. එතකොට මගේ ඒ ලෙවල් රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් වෙන්නත් ඒ ක්‍රමවේදේ හේතු වුණා. නිකම්ම තියෙන ක්‍රමයට ඉගෙන ගන්න වෙනුවට. එතකොට දැන් රිසෝස් බුක් එකත් එක්ක සමහරට මම යනකොට මේ පිළිවෙලට නෙවෙයිනේ තියෙන වගේ දෙයක් ළමයෙකුට හිතෙන්න පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද අවසානයේදී සම්පූර්ණ පාඩම කව වෙලා තියෙවි. හැබැයි ඒක උගන්වන පිළිවෙල සහ ක්‍රමවේදය අතන තියෙන ක්‍රමවේදයම නොවේවි. ඉතින් එහෙම වෙන්න ඕන නම් ගුරුවරයෙක් ඉන්න ඕනෙත් නැහනේ. කොහොම හරි වෙන ක්‍රමවේදයකට වෙන හැඩයකට අපි ගණනය කිරීම කතා කරමු. අර කන්සෙප්ට් එක හරියට ඔළුවට දාගෙන ඒ ඔස්සේ ඒක පාවිච්චි කරන විදිහ ඒක ඇප්ලයි කරන විදිහ බලන්න. හරි. ගණනය කිරීම කියන පාඩමේ ගත්තාම මුලින්ම තියෙනවා හරියට රිසර්ච් බුකේ පිළිවෙලට ගත්තොත් ඔක්සිකරණ අංකය කියන එක පැහැදිලි කරන්න තියෙනවා. ඊට පස්සේ සරල අකාබනික සංයෝග නාමකරණය කියලා කොටස තියෙනවා. අපි මේ දෙකම පොඩ්ඩක් මග ඇරලා ඒවා පොඩ්ඩක් පස්සට දාලා අපි එනවා ඊළඟට තියෙන පාර්ට් එකට. ඒ කියන්නේ මේ මෞලය කියන සංකල්පය, සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන සංකල්පය, පරමාණු ස්කන්ධ ඒකකය කියන සංකල්පය, මෞලික ස්කන්ධය කියන සංකල්පය වගේ යම් ගණිතමය සංකල්ප කීපයක්, රාශීන් කීපයක් අපිට හඳුනා ගන්න තියෙනවා මේ පාඩමට අදාළව. ඒ ටික බලන්න හදන්න. හරි. මෞලය කියන කොටස ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ මෞලය කියන එක චුට්ටක් පැත්තකින් තියන්නකො මේ විද්‍යාත්මක වැඩි ඒක පොඩ්ඩකට එක පැත්තකින් තියලා අපි දන්න දේවල් ටිකට යමුද ඒ වගේ සමාන මේ දිනදා පාවිච්චි කරලා තියෙන ඒ හා සමාන දන්න දේවල් ටික. දැන් මිනිස්සු ඉස්සර ඉඳන් පුරුදු වෙලා තියෙනවා මේ 12ට 12 කියන්නේ නැතුව දුසිම කියන්නේ. 100ට 100 කියන්නේ නැතුව ශතකය කියන්නේ. 25ට 25යි කියන්නේ රිදී ජුබිලියක් යන අවුරුදු 25ක් සම්පූර්ණ වුණාම ඒ වගේ. අර මිනිස්සුගේම පුරුද්දක් තියෙනවා. ඒක සමූහයකට ඒ ඉලක්කම කියන්නේ නැතුව ඒ සමූහයට එක වචනයක් දාලා ඒකක සමූහයකට එක වචනයක් දාන්න. හරි. ඉතින් ඕකෙම තවත් එක් විද්‍යාත්මක මොහොනක් තමයි මේ මෞලය කියලා කියන්නේ. කියන්නේ දැන් 12කට දුසිම කිව්වනේ මිනිස්සු. එතකොට 100ට ශතකය කිව්වනේ. ඒ වගේ මොකක් හරි ඉලක්කමක් තියෙනවා. අන්නේ ඉලක්කමක් තියෙනකොට අපි කියනවා එතන අදාළ දේ මෞලයක් තියෙනවා කියලා. හරි. දැන් මෞලය කියන එක ඒ වගේ එකක්. හරි. ඊළඟ ළමයාට එන ප්‍රශ්නේ තමයි කමක් නැහැ. එතකොට දුසිම කියන්නේ 12ක් තියෙනකොටනේ. 24ක් තියෙනකොට දුසින් දෙක එහෙමනේ යන්නේ. දුසිම කියන්නේ 12ක් තියෙනකොට. ශතකය කියන්නේ 100ක් නේ. ඒතර සංඛකාර 102ක් 200ක් ගහුවම අපි කියනවා ද්විත්ව ශතකයක් ගහුවා. දැන් ශතකයක් කියන්නේ 100ක්. දුසිමක් කියන්නේ 12ක්. ඒතර මෞලයක් කියන්නේ කීයකටද? හැමතිස්සෙම අර කොච්චරකටද මේ වචනේ කියන්නේ කියලා එන්නේ බෑනේ. 12කට දුසිමයි. ඊට පස්සේ 100කට ශතකයයි. අවුරුදු 25ක් වෙනකොට රිදී ජූබිලියක්. ඊට පස්සේ මොකක්කටද මේ මොන කොච්චර ප්‍රමාණයකටද එනම් මෞලය කියලා කියන්නේ. ඇත්ත. ඒකට ඉලක්කමක් තියෙනවා. ළමයි ඉලක්කම තමයි 6.0222 1023 කියලා කියන්නේ. මෙන්න මේ ඉලක්කමට දෙන පොඩි ගෞරව නාමයක් එක්කෙනෙකුත් තියෙනවා ඇවගාඩ්‍රෝ නියමය කියලා. ඒ විද්‍යාඥයෙක්ගේ නමක් එක්කෙන ඒක හොයාගත්ත
ඇවගාඩ්‍රෝ නියතය හොඳේ. ඇවගාඩ්‍රෝ නියතය කියලා අපි ඒකට වචනයකුත් දෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයකට තමයි අපි මවුලයක් කියලා කියන්නේ. මවුලයක් කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයකට. හරි. ඊළඟට ළමයාට ඉන්න ඕන ප්‍රශ්නේ තමයි පොඩ්ඩක් ඉන්න. දැන් දුසිමට 12යි කියලා දාගත්තේ මිනිස්සුනේ අපිනේ. ලෝකේ මුලින්ම දුසිම කියන කන්සෙප්ට් එක ගේන කෙනා ඒ කාලේ දුසිමට 15යි කියලා ගත්තා නම් අපිත් එහෙනම් අද ගන්නේ 15ට තමයි දුසිම කියලා කියන්නේ. දුසිමකට දේවල් 15යි කියලා තමයි අපි ගන්නේ. නමුත් ඒ කාලේ දුසිම කිව්වේ 12කට නිසා අදටත් අපි දුසිම කියන්නේ 12කට. ඒ කාලේ 15 ගත්තොත් අද 15 තමයි අපි ගන්නේ. සතකය 100 කියලා ගන්නවා ඇත්තේ. මොකද 100 පොඩිනේ අර ලස්සන රවුම් වෙන ඉලක්කමක්. ඒ හින්දා 100 ශතකය එහෙම ගන්නවා. මොකක් කරේ හේතුවක් මැද යන්නේ. ඒතර ඊළඟට එන ප්‍රශ්න තමයි කමක් නැහැ. කියන්නේ දැන් ඔය අර කීයකටද මවුලය කියන්නේ කියන එක අපි තීරණය කරන්නේ. 12කට දුසිම කියනවා කියන එක. ඒ 12 තමයි දුසිමක තියෙන අනුගාන නැත්නම් දුසිමක තියෙන ඒකක ගාන 12යි කියන එක අපි තීරණය කරේ. ඒ වගේ මේකත් මිනිස්සු තීරණය කරන වෙන මොකුත් ලෝක ධර්මතාවයකින්වත් වෙන කිසියම් ගණනය කිරීමකින්වත් එහෙම එන එකක් නෙවෙයි ළමයි මේක. මේක මේ අපි තමයි තීරණය කරන අපි එකඟ වෙනවා අපි මෙන්න මෙච්චරකට මවුලේ කියමු කියලා. දැන් ළමයෙකුට ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් මේ අපි නම් මේක හදාගන්නේ අපිට තිබ්බනේ මීට වඩා ලස්සනට සුළු වෙන නේ නිකන් 1.10.23 නැත්නම් 1.10.24 අය මොකද කරන්නේ ලස්සන ඉලක්කමක් ගන්න තිබුණානේ. මම මේකට අගෞරව කරනවා නේ. ඒක අවුලක් නෑ ඉලක්කම ලස්සන. නමුත් මේක ඊට වඩා ලස්සනයිනේ. සුළු වෙන්නෙත් නෑ. ඒකටත් නෑ. මිලටත් නෑ. හරි අමුතු ඉලක්කමක් නේ මේක. ඒකට ළමයි ඉතාම හොඳ හේතුවක් තියෙනවා. ඒ හේතුව මේ පාඩමෙම තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා. මම එතෙන් ඒක ඉතුරු කරලා ඒ කුතුහලයේ ඉතුරු කරලා අපි මේ පාඩමේ මේ මවුලය කියන කෑල්ල මේ ගැන ඉස්සරහට හදාරගෙන යමු. එතකොට දැනට මොනවද දන්නේ? මවුලය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. මේක කොහොමද ඕලෙලට ඉගෙනගෙන එන්නේ ඔයගොල්ලෝ. අර 12ට දුසිම කියනවා වගේ ශතකයට 100 කියනවා වගේ මෙච්චරකට මවුලය කියනවා. හරි? ඒතර මේ වගේ දෙගුණයක් තිබ්බොත් මවුල 2යි කියනවා. මේ වගේ 8 ගුණයක් තිබ්බොත් මොනවා හරි જાතියකින් ඒ අදාළ જાතියේ මවුල 8යි කියනවා. ඒතර දැන් මේවා සාමාන්‍යයෙන් මේ පොත්වලට වගේ කියන්නේ දැන් දුසිම නම් පොත් දුසිමක් නේ රබර් බෝල දුසිමක් එහෙමනේ යන්නේ. ඒකට රබර් බෝල මවුලයක් එහෙම කියන සිටක් නෑ. මේක ඉතා කුඩා දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. ඒකයි මේ ඉලක්කම ලොකු වෙලා තියෙන්නේ. ඉතා කුඩා දේවල් ලොකු ප්‍රමාණයක් ගත්තාම අපිට ඇඟට පතර දැනෙන ප්‍රමාණයක් හැදෙන්නේ. පරමාණු දෙක තුනක් එකට තිබ්බ කියලා අපිට ඒක දැනෙන්නේ නැහැ. අය පේන්නේ නැහැ. ළමයි පේන්නේ කිසිම දෙයකට හොයාගන්න බෑ. පරමාණු 100ක් 200ක් ගත්තත් එච්චර තමයි. පරමාණු මෙන්න මේ වගේ ටිකක් ලොකු ප්‍රමාණයක් ගත්තොත් එන්න අපිට පොඩ්ඩක් දැනෙන මට්ටමේ පද්ධතියක් හදාගන්න පුළුවන් අපිට. එහෙම ප්‍රමාණයක් වෙනවා. ඒ නිසායි මේ මවුලයට ගත්ත මේ ඉලක්කම ලොකු වෙලා තියෙන්නේ ඔය වගේ. සහ ඇත්තටම ඇයි මේ ඉලක්කම උනේ කියන්නේ හේතුව මම කියවන පස්සේ කියන්නම් කියලා. හරි. ඒකත් චුට්ටක් හිතේ තියාගෙන අපි දැන් අර කීය කීටම කාරණාවට මොකද දැන් මේ දුසිම මවුලය සතකේ ඒක කතා කරලා අපි ඉන්නේ. දැන් මේ හරි මවුලය කියන්නේ ඔන්න ඔය ගාන නැවකරු නීති. දැන් කොතන හරි තැනක පොත් ගාන තියෙනකොට අපි දැන් පොත් තියනවලු 600ක් කිසියම් පොත් තියෙන කඩේක ඒ පොත් කඩේ තියෙන පොත් 600ක්. මෙතන තියෙන පොත් දුසින් ගාන ඇහුවාම ටකල හිතලා උත්තරේ කියන්න. මෙතන තියෙන පොත් දුසින් ගාන කීයද? ඔයාලා ටකල මේක 12න් බෙදලා උත්තරේ කියන 50යි කියන්නේ. එහෙම නෙවෙයි ටකල මේක 12න් බෙදලා උත්තරේ 50යි කියලා කියනවා. ඒක පුළුවන් නේ. පොඩි කාලේ ඉඳන් පුළුවන් නේ වෙන්නේ. ඒතර ඔයා කොහොමද පොත් ගාන හොයාගත්තේ? ඔයා මෙතන තියෙන පොත් ගාන තමයි දීලා තියෙන්නේ. ඔයා එතන තියෙන පොත් දුසිම් ගණන හොයාගත්තේ කොහොමද? ඔයා 600 කියන ඇත්තම පොත් වල ගාන නැත්නම් පොත් ඉලක්කම බෙදනවා 12න් නේ නැත්නම් දුසිමකට තියෙන පොත් ගානෙන්. දුසිමකට තියෙන ඒකක ගානෙන් බෙදනවා අර ඇත්ත පොත් ගාන. ඒතර ඔයාලා සුළු කරාට පස්සේ එනවා 50යි කියන. ඊට පස්සේ කියන පොත් දුසිම් 50ක් නේ මෙතන තියෙන්නේ කියන. ඔය සංකල්පය දාලා අපිට කොහේ හරි තැනක පරමාණු වගේ දේවල් සම්බන්ධ වෙන්නේ මවුලය කියන එක ඉදිරිපත් කරන්නේ. අදාළ කෙනෙක්ගේ මවුල ගණන හොයන සම්බන්ධය හිතා ගන්න පුළුවන්. මේකම තමයි ඉතින් මේ දෙක දෙකක් නෙමෙයි දෙකම එකක් අර පොඩ්ඩක් යට එක ටිකක් විද්‍යාත්මකයි. කොහොමද? ඉරෙන් උඩ ලියනවා ඇත්තටම යාගේ තියෙන අණු ගණන. අණු ගණන ලියන ඉරෙන් උඩ. ඉරෙන් යට දැන් මෙතනදී 12නේ. එහෙනම් මෙතනදී ලිය වෙනවා 6.221023 කියන එකනේ. එවනත අපි එක දාමු මවුලයකට ඇති අනුගණන. අනුගාන විදිහ මවුලයකට තියෙන අනුගාන. මේ මවුලයකට තියෙන අනුගාන තමයි මේ අවගාඩ්‍රෝ නීතිය කියලා කියන්නේ. මේ නිසා අපි මේක මවුලයකට තියෙන අනුගාන කියන එකම තව විදිහකට ලියන්න පුළුවන්. මම ඒ විදිහට තමයි වඩා කැමති. ඒක තමයි වැඩිපුර භාවිත වෙන්නේ අපි අතින්. අපි ඒක එහෙම දාමු අවගාඩ්‍රෝ නීතිය. අවගාඩ්‍රෝ නීතිය. හරි. ඉතින් මෙන්න මේ විදිහට කිසියම් තැනක කවුරු හරි කෙනෙක්ගේ අනුගාන සහ අවගාඩ්‍රෝ නීතිය පාවිච්චි කරලා අපිට එතන ඒ අදාළ කෙනා ඉන්න මවුල ගාන හොයා ගන්න පුළුවන්. හරියට මෙයාට කරා වගේ අපි උදාහරණ ගණන් කීපයක් සාකච්ඡා කරද්දී මේ කාරණා පැහැදිලි වෙනවා. ඉතින් මේකම අපි සංකේත ආශ්‍රයෙන් ඉදිරිපත් කරන මවුල ගානට මවුලයට නැත්නම් මවුල ගානට දාන සංකේතය තමයි සිම්පල් n කියන එක.
ඔය සිම්පල් n සමානයි අපි කියනවා ඉරෙන් උඩ අනුගාන වෙන කැපිටල් N කියලා ඔක ලියනවා. ඊට පස්සේ අවගාඩ්‍රෝ නියතයට කැපිටල් L කියලා සංකේතයක් දාන්න. මේ සංකේතය ලොකුට හිතන්න යන්න ඕනේ නැහැ. සිම්පල් n කියන මවුල ගාන සමානයි කැපිටල් N කියන අනුගාන බෙදීම අවගාඩ්‍රෝ නියතය කියලා සංකේතයක් දාලා තියෙනවා. මේ අවගාඩ්‍රෝ නියතය කියන එක L විදිහටත් සමහරවිට සඳහන් කරනවා. සමහරවිට L ටම කියන තව සංකේතයක් තියෙනවා. n පොඩිවට මේ වගේ a කියලා. ඒ කියන්නේ අවගාඩ්‍රෝ නියතය කියන එක මෙහෙමත් ඉදිරිපත් කරනවා. ඒතර n බෙදීම L කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් n බෙදීම n a කියලා දාන්නත් පුළුවන්. ඉතින් මේ සංකේතයෙන් කෝකද නමුත් මම මෙන්න මේ විදිහට මේක දානවා. මොකද රිසෝස් බුක් එකේ අපිට අවසානයේ දීලා තියෙන අවගාඩ්‍රෝ නියතය මෙන්න මේ කියන සංකේතය නිසා අපි මේ සංකේතයත් එක්ක මේක කරගෙන යමු. හරි. විශේෂයෙන් කියන්න ඕනේ දැන් රිසෝස් බුක් එක කෙනෙක් බැලුවොත් මේ මම කතා කරන පිළිවෙලට නෙවෙයි මේ ගණනය කිරීම කියන පාඩම එයාලා සකස් කරලා තියෙන්නේ. ඒක යම් වෙනස් පිළිවෙලකට. ඉතින් ඕන ගුරුවරයෙකුට තේරෙන්නේ Tamanට ආවේනික ඉගැන්වීමේ රටාවක් සාය හදාගත්ත පිළිවෙල. ඉතින් ඒ වගේම මම හදාගත්ත පිළිවෙලකට මම පැහැදිලි කරන්නේ. ඉතින් ඒක මගේ රිසල්ට් එකට මම ලංකාවේ 4 වෙනියා වගේ රිසල්ට් එකක් ගන්න මට ඒක හේතු වෙනවා. ඊළඟට මගෙන් පස්සේ මම ඊළඟට උගන්වලා හදන බැජ්ස් වල ලංකාවේ 2 වෙනියා ලංකාවේ 4 වෙනියා දිස්ත්‍රික් ෆස්ට්ලා 3ක් සෙකන්ඩ්ලා 3ක් තර්ඩ්ලා ඒ ඔක්කොම මේ අවුරුදු 2 3ක් ඇතුළත මට එහෙම රෑන්ක් හදන්න පුළුවන් වෙන ඔක්කොටම හේතුව අර අපි හදාගෙන දෙන ක්‍රමවේදයකට අනුව ඉගෙනීම කරන එක. හරි. ඒ නිසා රිසෝස් බුක් එකේ තියෙන එකයි මේකයි වෙනස් වීම ගැන වද වෙන්න එපා. මේකෙන් පාඩම ඉවරනාට පස්සේ අවසානයේ රිසෝස් බුක් එකේ තියෙන සියලු දේ ආවරණය වෙලා තියෙවි. පිළිවෙල අරක නොවෙන්න පුළුවන් ක්‍රමවේදය ඒක නොවෙන්න පුළුවන්. හැබැයි විභාගයට අහන ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් ඕනේ නැහැ. හරි. ඒ නිසා ඒක පුළුවන් වෙලා තියෙනවා. හරි. ළමයි එතකොට අපි මේ කොටසට අදාළව නෝට් එකක් දාගන්න ඕන. පටන් ගමු පාඩම තුන්වෙනි පාඩම රසායනික ගණනය කිරීම කියලා මාතෘකාව දාන්න. දැන් අර පාඩම යනකොට මම ටිකක් ඉක්මනට වගේ නෝට් එක කියනවා. මේක රෙකෝඩඩ් වීඩියෝ එකක්. නේතර ළමයින්ට අවශ්‍ය නම් නවත්තලා කරලා හිමින් සිරුවේ ලියන්න පුළුවන්. අර ඩේටා ඉතුරු කරගන්නයි වෙලාව ඉතුරු කරගන්නයි දෙකටම එක අපි චුට්ටක් ඉක්මනට මේ දේවල් නෝට් එක කියනකොට ගණන් හදනකොට හිම දෙන වෙලාව පොඩ්ඩක් අඩුවෙන් තමයි යන්නේ. යන් අපි ටක් ගාලා පාඩමේ නෝට් එක ලියන්න. රසායනික ගණනය කිරීම කියලා දැම්ම පාඩම. යටතේ පළවෙනියටම අපි කතා කරන්නේ මවුලය කියන කොටස ගැන. මවුලය වරංගතරයේ සංකේතයෙන් සිම්පල් n කියලා දාගන්න. ඔන්න අපේ මාතෘකාව මවුලය. ප්‍රධාන පාඩමේ නම තමයි රසායනික ගණනය කිරීම. යටතේ මවුලය ගැනයි කතා කරන්න යන්නේ. මවුලය යනු පදාර්ථ ප්‍රමාණය මැනීමේ SI ඒකකයයි. මවුලය යනු පදාර්ථ ප්‍රමාණය මැනීමේ SI ඒකකයයි. මවුලය කියන්නේ පදාර්ථ ප්‍රමාණය මැනීමේ SI ඒකකය. මවුලය යනු පදාර්ථ ප්‍රමාණය මැනීමේ SI ඒකකයයි. කිසියම් පද්ධතියක යම් ප්‍රභේදයකින් ඒකක 6.2.2.1023ක් පවතින විට යම් පද්ධතියක කිසියම් ප්‍රභේදයකින් ඒකක 6.2.2.1023ක් පවතින විට එම ප්‍රමාණය මවුලය ලෙස හඳුන්වයි. 6.2.2.1023ක් පවතින විට එම ප්‍රමාණය මවුලයක් ලෙස හඳුන්වයි. දැන් මවුලයක අන්තර්ගතන අඩු ගන්න තමයි මේ තියෙන්නේ. මෙච්චරක් තිබ්බොත් ඒක මවුලයක් කියලා අපි කියනවා. ඊගව වාක්‍ය ඉහත සඳහන් කළ මවුලයකට අඩංගු අණු ගණන හොඳට හිතලා ලියන්න. මවුලයකට අඩංගු අණු ගණන ඒ කියන්නේ මේ ඉලක්කම ඇවගාඩ්‍රෝ නියතය ලෙස හැඳින්වේ. ඉහත සඳහන් කළ මවුලයකට අඩංගු අණු ගණන නැත්නම් මවුලයකට අඩංගු ඒකක ගණන ඇවගාඩ්‍රෝ නියතය ලෙස හැඳින්වේ. හරිද? එතකොට අපි ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒක ඉලක්කම අගයක් විතර දන්නවා. හරියට මේක මොකක්ද කියලා නම් දන්නේ නැහැ. ඊට පස්සේ මේ මවුලය කියන concept එකේ මේ තියෙන සරල තේරුම අපි දන්නවා. දැන් ඊළඟට මේ ඇවගාඩ්‍රෝ නියතය දැන් ඔය ඉලක්කම මෙහෙමයි කියලා අපි නිකන් කියලා දැම්මට ළමයි දන්නව ඕනම මූලික භෞතික රාශියක හදාගන්න ඒකකයකට කිසියම් හැඳින්වීමක් ඕන නේ. දැන් ඔයාලා දන්නවද දැන් ඔය ඉස්සර මම දන්න විදිහට
7-8 වසරේ ඉඳන්ම විද්‍යාව පොතේ මේ අදහස තියෙනවා. යාරය කියලා එකක් එහෙම තිබ්බනේ අර දැනටත් භාවිතා වෙනවා. යාරය කියලා කියන්නේ කවුද මන්ද රජ කෙනෙක්ගේ නහයේ ඉඳන් මාපටඟිල්ල දික් කරාම එන අතර දුර. ඒ වගේ අර ඒ කාලේ ඉඳන්ම තියෙනවා මොකක් හරි ඒකකයක් අපි හඳුන්වනකොට ඒ ඒකකයට අර්ථ දැක්වීමක් ඕන කරනවා. දැන් තප්පරයට දීලා තියෙන එක ආලෝකයේ ප්‍රවේගයේ ආශ්‍රයෙන් දීලා තියෙන යම් එකක් තියෙනවා තප්පරයට. ඉතින් ඒ වගේ අර කිලෝ එකට අදාළව යම් තියෙනවනේ සම්මුතිය අර ප්ලැටිනම් කුට්ටියක් තියෙන ප්ලැටිනම් කුට්ටිය ස්කන්ධයට සමාන එකක් තමයි කිලෝ එකක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ ඕනම භෞතික රාශියක හදාගන්න මූලික ඒකකයකටම තියෙන්න ඕන හැඳින්වීමක්. ඉතින් ඒ අනුව මේ ඇවෝගාඩ්‍රෝ නියතය එහෙම නැත්නම් මවුලය කියන එකටත් මොකක් හරි හැඳින්වීමක් ඕන වෙනවා. ඉතින් හැඳින්වීම කියන එක අපිට සරලව කියන්න පුළුවන් ඇවෝගාඩ්‍රෝ නියතය එහෙම නැත්නම් මෙච්චර සංඛ්‍යාවක් කියලා. දැන් ඒක එහෙම නිකන් ඉලක්කමක් විතරක් කියලා බෑ. ඒකට මොකක් හරි අර නිශ්චිත හැඳින්වීමක් අවශ්‍ය වෙනවා. ඒ හැඳින්වීම තමයි ළමයි කාබන් 612 මෙහෙම කියමුකෝ. කාබන් අපි ගන්නවා කාබන් 612 සමස්ථානික. අර සමස්ථානික කියන එක දැන් දන්නවනේ පරමාණු කීප පාඩමේ ඉගෙනගෙන තියෙනවනේ. කාබන්ගේ 612 කියන සමස්ථානිකයේ ග්‍රෑම් 12ක් ගන්නවා හරියටම කිරාගත්ත ග්‍රෑම් 12ක් ගන්නවා. හරි. ඔන්න ඔතන තියෙන පරමාණු ගණ මේ තියෙන ඒ හරියටම කිරාගත්ත ග්‍රෑම් 12 කියලා හිතන්නකෝ. ඔතන තියෙන කාබන් 612 පරමාණු ගන්න ඔයා 1 2 3 4 5 කී කී ගණන් කරනවා කියන්නකෝ. අන්න එහෙම ගණන් කරාම අන්තිමේට ඔක්කොම ටික ගණන් කරලා ඉවරනම ඔයාලට හම්බෙන ඉලක්කම. ඒ හම්බෙන ඉලක්කම තමයි ළමයි අවගාඩ්‍රෝ නියතය. එහෙම නැත්නම් මවුලයක අඩංගු අණු ගාන නැත්නම් මවුලයකට අඩංගු ඒකක ගාන වෙන්නේ. හරි. එතකොට අර යාරය අර කවුද මන්ද රජ කෙනෙක්ගේ නහයේ ඉඳන් මාපටඟිල්ලට දික් කරාම එන දුර කියලා මැන්නා වගේ ඒ වගේ මේකට අදාළව හරි ඒක පරණ එකක්. නමුත් හැම එකකටම අදාළ ඒවාගේ අර්ථ දැක්වීමක් තියෙනවා. ඉතින් මවුලයට තියෙන අර්ථ දැක්වීම මෙන්න මේක. ඒ කියන්නේ කාබන් 612 සමස්ථානිකයෙන් හරියටම කිරලා ගන්න ග්‍රෑම් 12ක ඇති කාබන් 612 පරමාණු ගාන කීයද? අන්න ඒ ගාන තමයි මවුලයකට අඩංගු අණු ගාන. එහෙම නැත්නම් ඇවෝගාඩ්‍රෝ නියතය වෙන්නේ. ඒක තමයි මවුලකට අඩංගු අණු ගාන. එහෙම නැත්නම් ඇවෝගාඩ්‍රෝ නියතය වෙන්නේ. හරි. නම් අපි තරුවක් දාලා ඒ අදහස දාගමු ඊට පහලින්. මේවා නම් මේ ඕ ලෙවල් කාලෙත් තිබුණ දේවල් හොඳේ. මවුලට හැඳින්වීමක් හැබැයි ඕනම එකකට අර්ථ දැක්වීමක් ඕනේ. අර්ථ දැක්වීමයි දැන් මේ ලියන්නේ. ලියමු. කාබන් 612 සමස්ථානිකයේ කාබන් C612 කියන්නේ පරමාණු ක්‍රමාංකය 12 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. C612 සමස්ථානිකයේ හරියටම කිරාගත් නැත්නම් හරියටම 12 කිරාගත් කියන එක ඕනේ නැහැ. හරියටම 12.00 ග්‍රෑම් තුල 0.0 ඕන තරම් බිඳු දාන්න බලන්න හරියටම ග්‍රෑම් 12ක් කියන්නේ. හරියටම 12.00 ග්‍රෑම් තුල අන්තර්ගත වන කාබන් 612 සමස්ථානිකයේ හරියටම මෙන්න මෙච්චරයි ග්‍රෑම් තුල අන්තර්ගත වන කාබන් 612 සමස්ථානිකයේ මවුල සංඛ්‍යාව. කාබන් 612 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් තුල අන්තර්ගත වෙන කාබන් 612 පරමාණු සංඛ්‍යාව නේ. කාබන් 612 පරමාණු සංඛ්‍යාව මවුල සංඛ්‍යාව නෙමෙයි ළමයි. හරියටම ගත් ග්‍රෑම් 12ක් ඇතුලේ අන්තර්ගත වන කාබන් 612 පරමාණු සංඛ්‍යාව මවුලයක් පරමාණු සංඛ්‍යාවට සමාන ඒකක සංඛ්‍යාවක් මවුලයක් ලෙස හැඳින්වෙන්නේ. එහෙම ලියමු. හරි. කාබන් 612 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් තුල අන්තර්ගත වන කාබන් 612 පරමාණු ගණනට සමාන පරමාණු ගණනක් කාබන් 612 පරමාණු ගණනට සමාන ඒකක ගණනක් මවුලයක් ලෙස හැඳින්වේ. මවුලයක් ලෙස හැඳින්වේ. හරි. ඒක තමයි අවගාඩ්‍රෝ නියතය කියලාත් හඳුන්වන්නේ. ආයෙම කියනවා නම් අන්තිම වශයෙන් මුළු වාක්‍යෙම කාබන් 612 සමස්ථානිකයේ හරියටම ගත්ත ග්‍රෑම් 12ක් තුල අන්තර්ගත පරමාණු ගණනට සමාන ඒකක ගණනක් මවුලයක් ලෙස හැඳින්වෙන්නේ. ඕක තමයි මවුලේ යාලා දීලා තියෙන විද්‍යාත්මක අර්ථ දැක්වීම වෙන්නේ. හරි. එතකොට ඒකත් එක්ක මවුලය කියන්නේ මොකක්ද කියන එක හරි මවුලයකට තියෙන අනුගාන හරි ඒක හරියටම ගන්න අර්ථ දැක්වීම හරි අවසරයක් මතක් කරනවා නම් කාබන් 612 සමස්ථානිකයේ හරියටම ගත් ග්‍රෑම් 12ක් තුල අන්තර්ගත වන කාබන් 612 පරමාණු ගණන වගේ සමාන ඒකක ගණනක් තියෙනවා නම් එයාට අපි කියනවා මවුලයක් එතන තියෙනවා කියලා. හරි. අවසාන වශයෙන් අපි මෙන්න මේ සඳහන් කර ගැනීම දාගන්න ඕන ළමයි මේක දාගන්න ඕනේ නැහැ. දුසින් ගාන කියන කාරණාව දාන්න ඕනේ නැහැ. ඊට පහලින් ඔය කතන්දර ලිව්වට පස්සේ ඔයාලා දාගන්න මවුල ගාන සමානයි අණු ගාන බෙදීම අවගාඩ්‍රෝ නියතය කියලා දාලා ඊට ඉස්සරහින් ඕකම සංකේතාත්මකව අර විදිහට දාගන්න. ඒ කියන්නේ මේ අපි දාගන්න හැඳින්වීමට පහලින් මවුල ගාන සමානයි අණු ගාන බෙදීම අවගාඩ්‍රෝ නියතය ඒකම ඉලක්ක සංකේත පාවිච්චි කරලා ඉදිරිපත් කරනවා අරම පුළුවන් කියන එක දාලා ওই දෙකම කොටු කරගන්න. හරි. ඒක අපිට භාවිතා කරන්න වෙනවා. ඩගල එක දාගන්න. ඔක දාගෙන ඉවරනාට පස්සේ අපි යම් පොඩ්ඩක් මේක භාවිතා කරලා ගාණක් හදන හැටි බලන්න. කොහොමද ඕකෙන් ගාණක් හදාගන්නේ කියලා බලමු.
අපි උදාහරණ ගැටලුවක් හදමු. පළවෙනි උදාහරණ ගැටලුව. බොහොම සරලකින් පටන් ගමු අපි. මෙන්න මෙහෙම තැනක් තියෙනවා. එයාගේ තියෙනවා මොකක්ද දන්නවද? O2 තියෙන්නේ. O2 තියෙනවා අණු 6.0.22 අණු මෙන්න මෙච්චරක් තියෙනවා. එයාට අහන ප්‍රශ්නේ තමයි රොමිලකා එක මෙතන තියෙන O2 මවුල ගණන. මේක මවුල කියලා නේද වචනෙන්ම ලියමු. O2 මවුල ගණන කීයද අහනවා. රොමිලකන් 2 මෙතන තියෙන O පරමාණු මවුල ගණන කීයද කියලා. ඔතන තියෙන O2 මවුල ගණන අහනවා. ඊගාවට ඔතන තියෙන O පරමාණු මවුල ගණන. දැන් ළමයින්ට පුළුවන් වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා තමන් මේක උත්සාහ කරලා ඒක හදලා හෝ හදන්න උත්සාහ කරලා ඊට පස්සේ ආයෙ වීඩියෝ එක ප්ලේ කරලා කොහොමද හදන්නේ කියලා බලන්න. මම ගාන හදන්න යනවා. දැන් අණු මෙච්චරක්ලු. අපෙන් අහනවා එතන තියෙන O2 මවුල ගාන කීයද කියලා. O2 අණු මෙච්චරක් තියෙනවා. එතන තියෙන O2 මවුල ගාන අහනවා. දැන් අපි දන්නවා මවුල ගාන සමානයි අණු ගාන බෙදීම ඇවගාඩ්‍රෝ නියතය කියලා. හරි. එතන මෙතන අණු ගාන අපිට දීලා තිබුණා 6.021023යි කියලා. බෙදන්න ඕන ඇවගාඩ්‍රෝ නියතයෙන්. ළමයි ඇවගාඩ්‍රෝ නියතය කියන එක අපි කලින් කතා කරා 6.021023යි කියලා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේකේ අණු 22ක් කියලා දීලා තින්නේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය අනුගාන නැත්නම් මේ අනුගාන බෙදීම ඇවගාඩ්‍රෝ නියතය කියලා දානකොට දැන් ඇවගාඩ්‍රෝ නියතය මම කියවන ඕගොල්ලන් නිකම්ම ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ නෝ මෙන්න මෙහෙමයි කියලා කියවන 0.2 10 23 ඔහොම උච්චරයි කියලා කිව්වනේ. හැබැයි මේකට ඒකකයක් තියෙනවා. හරි. අර මේක ඒකකයක් දාන්න ඕකට දැන් මවුලයට තියෙන අනුගාන නෙමෙයි. දැන් මවුලයට කියන අදහසින් මේක මවුලයට කියලා ඔන්න ඔහොම දාන්න. හරි. ඒ ඇවගාඩ්‍රෝ නියතයේ ඒකකයක් තියෙනදොත් ඔව් මේක ඇත්තටම මේ අගේ පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. A level paper එකේ ඕක දෙනවා paper එක පටන් ගන්න තැන ඕඩම A level paper එකක. නමුත් ඉතින් ඕක භාවිතාව වෙන භාවිතාවිල්ලට අපිට කොහොමත් ඕක මතකයි. ඒ නිසා මේ විශේෂයෙන් මතක තියාගන්නවත් විශේෂයෙන් අමතක කරන්නවත් උත්සාහ කරන්න එපා. 6.02221023යි මවුලයට කියන එක තමයි මේකට ඒකකේ දානවා නම් ඒක දානවා නම් දාන්න ඕනේ. අපි දැන් මෙහෙමයි රසායනික ගණනය කිරීම කියන පාඩමේ මේ ඒකක බලාපොරොත්තු වෙන්නේ නැහැ උසස් පෙළට. ඒකක බලාපොරොත්තු වෙනවා වායු නියම පාඩමේ බලාපොරොත්තු. කියන්නේ ඊළඟ හතරවෙනි පාඩමේ පස්වෙනි පාඩම වගේ ෆිසිකල් පාඩම් වල බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ජෙනරල් රසායනික කෙමිස්ට්‍රි කියන පාඩමේ කෙමිස්ට්‍රි වල රසායනික ගණනය කියන පාඩමේදී යාලා ඒකක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒක අවශ්‍ය නම් කෙනෙකුට දාන්න පුළුවන්. දැන්මයි කියලා වැරද්දකුත් නැහැ. හැබැයි ඒක දාන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඕන නම් දාන්න ඕන නම් නොදාන්න පුළුවන්. දැන් මේක සුළු කරාම ළමයින්ට පේනවා ඉතින් උඩ එකට ඒකකයක් නැහැ. දැන් පොත් ගානට ඒකකයක් නැහැ නේ. ඒ වගේ මේ නිකම්ම මේ ඉලක්කමකට ඒකකයක් නැහැ. කියන්නේ පරමාණු ගාන අණු ගාන කියන එකට ඒකකයක් නැහැ. ඇවගාඩ්‍රෝ නියතේ මවුලයට කියලා. එතකොට මේක සුළු වෙලා උඩට ආවට පස්සේ මවුල වලින් තමයි අවසාන උත්තරේ එන්නේ. හරි. එතන මේ දෙක කැපිලා ගියාට පස්සේ ළමයින්ට පේනවා ඉතින් මෙතන මේකට මේක කැපෙනවා 10 23යි 10 22යි ගියාම යට 10 විතරක් ඉතුරු වෙනවා. එතන 1යට 10යි කියන්නේ සුළු වුණාට පස්සේ 0.1යි මවුල කියලායි අවසාන උත්තරේ එන්නේ. හරි. අවසාන උත්තරේ 0.1යි මවුල කියලා එනවා. ඒතර ඔය මොකද 0.1යි මවුල කියලා එන්නේ? මෙතන තියෙන O2 මවුල ගණන. O2 මවුල ගණනයි 0.1යි කියලා එන්නේ. රෝමිලකම් දෙකේ යනවා O පරමාණු මවුල ගාන. ඒ මොකක්ද ඒ? මේ O2 මවුල ගාන මේ O පරමාණු මවුල ගාන. ඒ මොකද මේ පටලැවිලි? දැන් මේක ඔයගොල්ලෝ දන්නවා. ළමයි දන්නවා O2 කියන්නේ O පරමාණු දෙකක් එකතු වෙලා හැදිච්ච එකක්. O2 කියලා කියන්නේ O පරමාණු දෙකක් එකතු වෙලා හැදිච්ච එකක්. එතන O2 එක්කෙනෙක්ගේ O කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. O2 එක්කෙනෙක් ඇතුළේ Oලා දෙකක් ඉන්නවා. ඒ කියන්නේ O2 ඇතුළේ ඉන්න Oලා ගාන O ගාන සමානයි O2 ගාන වගේ දෙගුණයක් නේ. මම කියන එක තේරෙන්නේ නැද්ද ළමයි? O පරමාණු ගණන සමානයි O2 ගණන වගේ දෙගුණයක්. එකගයිනේ නේද? O පරමාණු ගණන සමානයි O2 ගණන. මොකද O2 ලා එක්කෙනෙක්ගේ Oලා දෙකක් ඉන්න ඕන. O2 ගණන වගේ දෙගුණයක් Oලා ඉන්නවා. O2 ගෙන් O2 වගේ දෙකක්. දැන් O2 ගත්තාම එයාගේ O ඉන්නවා දෙකක් නේ. එක O එකයි තව O එකයි. O2 ගණන වගේ දෙගුණයක් Oලා ඉන්නවා මේ. මේක තමයි මම එළිවේ. O ගාන තමයි O2 ගාන වගේ දෙගුණයක් කියලා. එනවා ළමයිකට මේක ගන්න පුළුවන්. O2 ගාන ළමයි 0.1යි මවුලනේ. ඒක වතාවක් දෙක සුළු කරලා පස්සේ 0.2යි මවුල තමයි මෙතන තියෙන O පරමාණු මවුල ගාන වෙන්නේ. O2 මවුල ගාන 1යි මවුල O මවුල ගාන O පරමාණු මවුල ගාන 1යි මවුල නේ 0.1යි මවුල මේක ඒ වගේ දෙගුණයක්
0.2යි මවුල්. හරි. ඔය විදිහට එහෙම එකක් හදාගන්න ළමයෙකුට පුළුවන් වෙන්න ඕන. අපි තවත් උදාහරණ ගැටලුවකට යමු. දෙවනි උදාහරණ ගැටලුව ටික ටික පොඩි පොඩි ගණන් වලින් පටන් අරන් ලොකු ලොකු ඒවාට යන්න ඕන හරිද? එකපාර ලොකුම ගණන් වලට යන්න බෑනේ. උදාහරණ ගැටලුව වලින් දෙවනි උදාහරණ ගැටලුව මෙහෙම ගමු අපි. CO2 2යි මවුල සලකන්න ප්‍රශ්නේ. CO2 2යි මවුල සලකන්න. එයාට තේ රෝම ඉලක්කම් 1 CO2 අණු ගණන හොයන්න ඕන. රෝම ඉලක්කම් 2 C පරමාණු මවුල ගණන හොයන්න ඕන. රෝම ඉලක්කම් 3 O පරමාණු මවුල ගණන හොයන්න ඕන. හරි. ඔය ටික කරන්නකෝ. ඔය ටික කරන්න යන්න. මේක කරගෙන යන්න බලන්න. ආයෙමත් අර වගේ ළමයින්ට පුළුවන් වීඩියෝ එක නවත්තලා තනියෙන් උත්සාහ කරලා ඊට පස්සේ ආයෙ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. මම ගාන හදාගෙන යනවා. ඉතින් මෙතන කියනවා CO2 මවුල දෙකක්ලු තියෙනවා. මෙතන CO2 අණු ගාන අහනවා. ඒකට දුසින් ගාන දීලා ඇත්තම තියෙන පොත් ගාන ඇහුවා වගේ. يعني දුසින් දෙකක් නම් පොත් 24ක් කියන්නේ අපි. අනේ වගේ මෙයාගේ තියෙන මවුල ගාන කිව්වම ඒකෙන් අණු ගාන හදා ගන්නයි තියෙන්නේ. කොහොමද ඒක කරන්නේ? අර සම්බන්ධයෙන්ම හිතනවා නම් මමිලක එකට දාලා අපි දන්නවනේ මවුල ගාන සමානයි අණු ගාන බෙදීම අවගඩන නීතිය කියලා. මේක අපිට දැන් අණු ගානනේ හොයාගන්න ඕනලා තියෙන. ඒතර අණු ගාන සමානයි මවුල ගාන වතාවක් අවගඩන. දැන් ඒක ඕන්නෙත් නෑ ඇත්තටම ළමයි. ඔයාට තේරෙනවනේ දුසින් ගාන දුන්නාම දුසින් 2යි කියලා එතන තියෙන පොත් ගාන හොයාගන්නම් ඔයා කරන්න ඕනේ 2 වැඩි කරන්න ඕනේ නේද 12න්. ඉතින් ඒකම මෙතෙන්ට ඇප්ලයි කරලා දාන්න පුළුවන්. ඒ නිසා මේ සමීකරණ ලියන එක අත්‍යවශ්‍ය නෑ. මෙහෙම නැතුව ළමයික එකපාර මේක ලිව්වත් ඒත් ලකුණු හම්බෙනවා. හොඳේ. එතන මවුල ගාන 2යි මවුල්. ඒකක දාන එක අත්‍යවශ්‍ය නෑ මම දැම්මට. අවගාඩෝ නියතයගේ අපි දන්නවා 6.0222 1023යි ඒකකයක් දානවා නම් ඔන්න මවුලයට. එතන මවුලයට මවුල කැපිලා ගිහිල්ලා ඒකකයක් නෑ. එතන ඉතින් අණු ගන්න හදි ඒකට නිකන් ඒකකයක් නෑනේ. එතන මේ වගේ දෙගුණයක් ගත්තොත් 12.04 තමයි උත්තරේ වෙන්නේ. මේක විද්‍යාත්මක අංකණයෙන් දානවා නම් අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින්ම ඉරිදෙක් ගහලා නිකන් ඉන්නත් පුළුවන්. ඒත් ලකුණු හම්බෙනවා කිසිම අවුලක් නැතුව. එහෙම නැත්නම් මේක විද්‍යාත්මක අංකණයට හරවනවා නම් 1.2.04යි කියලා එහෙම දාන්නත් පුළුවන්. දෙකෙන් ඕන එකක් අවුලක් නැහැ. ඒතර කැමති නම් විද්‍යාත්මක අංකණයට යන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඔය ඇවිල්ලා රෝමිලක එකට දාලා උත්තරය අපි ගත්තේ. රෝමිලකම් දෙකේ අහනවා කාබන් පරමාණු මවුල ගාන. මවුල ගාන හොඳ යන්නේ කාබන් පරමාණු ගාන එහෙම නෙවෙයි. මවුල ගානක් අහන්න. ඒතර ඒ අර අමාරු දෙයක් නෙවෙයි අහන්නේ. මෙහෙමනේ සරල කතන්දරේ මොකද්ද? CO2 මවුල දෙකක් නේ තියෙන්නේ. CO2 මවුල දෙකක් ඇතුළේ තියෙන කාබන් පරමාණු මවුල ගානනේ. සමහරව මම හිතන්නේ මේ පරමාණු ගාන දාන්නත් ඇති. මවුල කියන කෑල්ල හලාගෙන. නෑ කාබන් පරමාණු මවුල ගාන අහන්නේ. හරි. එතකොට රෝමිලකම් දෙකට යනවා නම් අපි තේරුම් ගන්න ඉන්නේ CO2 කියන ඒ එක්කෙනෙක් ඇතුලේ CO2 කියන මේ එක්කෙනෙක් ඇතුලේ කාබන් එකකුයි ඔක්සිජන් කාබන් එකකුයි ඔක්සිජන් දෙකකුයි නේ තියෙන්නේ. ඔකනේ මෙයාගේ තත්ත්වය. C1යි O2යි තමයි මෙයාගේ ඇතුලේ තියෙන්නේ. ඒතර අපිට අහන්නේ මේක ලියන්න ඕනේ නැහැ මේ ගාන හදනකොට හරිය. මම රෝමිලකම් දෙක කියන එක පහලින් යන මේක නිකන් පැහැදිලි කිරීම විතරයි මම ගත්තේ. ළමයට තේරෙනවා කාබන් ගාන CO2 ගානට සමානයි. CO2 එකක් ඇතුලේ කාබන් එකයි තියෙන්නේ. CO2 එකක් ඇතුලේ ඔක්සිජන් දෙකක් තියෙනවා. ඒ වගේ. ඒතර C මවුල ගාන කාබන් මවුල ගාන සමානයි CO2 මවුල ගාන. හේතුව CO2 එකක් ඇතුලේ කාබනුත් එකයි තියෙන්නේ. ඒ නිසා CO2 ගාන කිව්වත් එකයි කාබන් ගාන කිව්වත් එකයි දෙක සමානයි. ඒතර CO2 මවුල ගාන දෙකයි නිසා කාබන් මවුල ගාන මවුල දෙකක්ම තමයි. රෝමිලකම් දෙකේ උත්තරේ දෙකයි මවුල කියන්නේ. රෝමිලකම් 3ට ගියාම මේක අහනවනේ O පරමාණු මවුල ගාන. දැන් ළමයි දන්නේ O දෙකක් ඉන්නවා කියලා CO2 එකක් ඇතුලේ. එහෙනම් O මවුල ගාන සමාන වෙනවා CO2 මවුල ගාන වගේ දෙගුණයක්. දැන් අර ඉස්සර ඔයගොල්ලන්ගෙන් හරක් පට්ටියක ඉන්න හරක් ගාන කියලා අං කීයද කියලා හොම මෙතන තියෙන ඔයා හරක් ගාන දෙකෙන් වැඩි කරලා අං ගාන කියන්නේ. හරක් පට්ටිය නැත්නම් හරක් පට්ටියකම ගමු හරක් පට්ටියක ඉන්න හරක් ගාන කිව්වට පස්සේ ඒක 4ෙන් වැඩි කරලා එතන තියෙන කකුල් ගාන ඔයා කියන්නේ. ඒ වගේ CO2 ගාන කිව්වට පස්සේ CO2 ගාන වගේ දෙගුණයක් ඔක්සිජන් කියලා කියා ගන්න ඔයාලට පුළුවන් වෙනවා. මේ අං වගේ තමයි ඔක්සිජන් මෙතනදී. හරි? එතකොට CO2 ගාන වගේ දෙගුණයක් තමයි ඔක්සිජන් ගාන වෙන්නේ. එහෙනම් ඒක දෙවරක් දෙක සමානයි උත්තරේ 4යි මවුල කියලා එකපාර දාන්න පුළුවන්. ළමයි
මම කිව්වා මේ සුළු කරන පියවර වලට ඒකක දාන එක අත්‍යවශ්‍ය නැහැ කියලා. නමුත් අවසාන උත්තරේ අනිවාර්යෙන් ඒකක තියෙන්න ඕනේ. ඒකක නැති එකක නම් ඒකක දාන්න යන්න එපා. නමුත් අවසාන උත්තරේ ඒකක තියෙන එකක් නම් අනිවාර්යෙන් ඒකක දාන්න. මොකද විභාගයට ලකුණු වෙන් වෙනකොට වාට ලකුණු වෙන් වෙනවා කියන්නකෝ බොරුවට මේකට ලකුණු 4ක් වෙන් වෙනවා කියමුකෝ. එහෙම වුණොත් 3 ධන 1 කියලායි ඔය 4 බෙදන්න යාලා. 3 දෙන්නේ උත්තරේට. 1 දෙන්නේ ඒකකයට. එහෙමයි කියලා උත්තරේ නැතුව ඒකකේ විතරක් ලියවට හරියන්නේ නැහැ. ඊට පස්සේ ළමයි ඒකක ටික සේරම දාන්නේ මුළු පේපර් එකේම උත්තර මොකුත් නැහැ. ඒකක විතරක් දාලා. එහෙම ලකුණු දෙන්නේ නැහැ. උත්තරේ තියනකොට ඒකකේ නැත්නම් ලකුණු අඩු වෙනවා. එහෙම නැතුව ඒකක විතරක් ලියන්න ගියා ලකුණු හම්බෙන්නේ නැහැ. හොඳ කියන්නේ වා 2 කියලා දාලා නිකන් හිටියොත් ඔයාලට ලකුණු 3යි හම්බෙන්නේ. ඔයා 2යි මවුල කියලා දැම්මොත් ඔයාලට ලකුණු 4ක් හම්බෙනවා. ඔයා 2 නැතුව මවුල කියලා දැම්මොත් ලකුණක් හම්බෙන්නේ නැහැ. හොඳයි. ඒක තේරුම් ගන්න ඕනේ. හරි. ඔය දෙවෙනි උදාහරණ ගැටලුව අපි යන් තවත් උදාහරණ ගැටලුවකට. දැන් මෙහෙම බැලුවා මේවා හරි සිම්පල්. නමුත් මේවා භාවිතා කරන්න පුළුවන් ගොඩක් අමාරු concept වලට යනකම්ම අපි ටික ටික බලමු මේ වගේ ඒවා. එසර අපි ගමුකෝ ග්ලූකෝස් උදාහරණ තුන්වෙනි ගැටලුව. උදාහරණ ගැටලුව වලින් 3 ඉන්නේ C6H12O6 කියන කෙනාගේ 0.5 මවුල සලකමු. නැත්නම් සලකන්නයි තියෙන්නේ. රෝමිලක 1 කාබන් මවුල ගණන කීයද? රෝමිලකන් 2 හයිඩ්‍රජන් මවුල ගණන කීයද? රෝමිලකන් 3 ඔක්සිජන් මවුල ගණන කීයද? රෝමිලකන් 4 C6H12O6 අණු ගණන කීයද? හරි. අවසරයක් තනියෙන් ළමයි උත්සාහ කරන්න ඊගාවට වීඩියෝ එක බලන්න. දැන් මෙතන දීලා තිනවා මෙයාගේ මවුල 0.5ක් තියෙන්නේ. එතන තියෙන කාබන් මවුල ගණනනවා, හයිඩ්‍රජන් මවුල ගණනනවා, ඔක්සිජන් මවුල ගණනනවා මුළු ගණනනවා. හදාන්නේ. රෝමිලක 1. ළමයින්ට වෙනවා බැලුව ගමන් මේ එක්කෙනෙක් ඇතුලේ කාබන්ලා 6ක් ඉන්නවා. ඒ කියන්නේ කාබන් මවුල ගාන සමාන වෙනවා මුළු එක්කනාගේ මවුල ගාන C6H12O6 කියන එක්කනාගේ මවුල ගාන වගේ 6 ගුණයක්. ඒ ඉතින් එකෙක් ඇතුලේ කාබන් 6ක් ඉන්නවනේ. ඒතර එයා ගාන වගේ 6 ගුණයක් තමයි කාබන් සීරම්. ඒතර මෙයාගේ මවුල ගාන දීලා තියෙනවා ගානේ 0.5යි මවුල කියලා. ඒ වගේ 6ක් කියන්නේ සුළු කරලා පස්සේ අපිට නම 3යි මවුල කියලා. ඒතර කාබන් මවුල ගාන මවුල 3ක් කියලා ළමෙක් නිවැරදිව හදුවා නම් එන්න ඕන. රෝමිලකන් 2 අහනවා හයිඩ්‍රජන් මවුල ගාන. ඒතර ළමයෙකුට තේරෙන්න ඕන H මවුල ගාන සමානයි. අර එකක් ඇතුලේ හයිඩ්‍රජන් 12ක් ඉන්නවනේ. ඒ කියන්නේ C6H12O6 මවුල ගාන වගේ 12 ගුණයක්. ඒතර මෙයාගේ මවුල ගාන 0.5යි. ඒ වගේ 12 ගුණයක් කියලා කියන්නේ 12 විදීම 2 කිව්වත් මේකම තමයි 6යි මවුල කියලා සුළු කරලා පස්සේ ළමයෙකුට එනවා. හරි ලේසිනේ. ඊළඟට තුන්වෙනි එක ඔක්සිජන් මවුල ගාන අර විදිහටම හිතුවොත් ග්ලූකෝස් එකක් ඇතුලේ කියන්නේ C6H12O6 එකක් ඇතුලේ තියෙනවානේ ග්ලූකෝස්ලා 6ක්. ඒ නිසා ඒ වගේ 6 ගුණයක් තමයි වෙන්න ඕනේ. ඒතර මෙයා 0.5යි. ඒ වගේ 6 ගුණයක් කියන්නේ 3යි මවුල. දැන් ළමයෙකුට තේරෙන්න ඕන කාබන් ගානයි ඔක්සිජන් ගානයි දෙක සමාන වෙන්න ඕන කියන එක. මොකද මෙයාගේ ඇතුලේ එකක් ඇතුලේ තියෙන කාබන් ගානත් 6යි, එකක් ඇතුලේ තියෙන ඔක්සිජන් ගානත් 6යි. ඒ නිසා කාබන් සහ ඔක්සිජන් දෙක සමාන වෙන්න ඕන කියලා තේරෙන්න ඕනේ. මේ දෙක සමාන වෙලා තියෙනවා කියන එක පේන්නත් ඕනේ. මේ 3යි අවුලක් නැහැ. රෝමිලක 4 මේ කියන්නේ C6H12O6 අණු ගාන කීයද කියන එක. හරි. ඒතර අණු ගාන මවුල නෙමෙයි අණු ගාන ඇත්තම ඉලක්කම. මවුල ගාන නෙමෙයි දීලා තියෙන්නේ. අපෙන් අහනවා ඇත්තම ඉලක්කම මොකක්ද කියලා. කොහොමද හොයන්නේ? මවුල ගාන සමානයි අණු ගාන බෙදීම ඇවගාඩ්‍රෝ නියතය. මේකෙන් අපිට ගන්න පුළුවන් අණු ගාන සමානයි මවුල ගාන වතාවක් ඇවගාඩ්‍රෝ නියතය කියලා. ඉතින් සමානයි මවුල ගාන 0.5යි මවුල. අපි පොඩ්ඩක් මෙහින් ගමුද? ඉඩ නැති වුණොත් එහෙම. මවුල ගාන අණු ගාන හොයන්න නැහැ. අණු ගාන සමානයි මවුල ගාන වතාවක් ඇවගාඩ්‍රෝ නියතය. එතන මවුල ගාන 0.5යි මවුල. වතාවක් ඇවගාඩ්‍රෝ නියතය 6.0222 1023යි ඒකකයේ දානවා නම් මවුලයට මේ සුළු කරන මේ පියවර වලට ඒකක දාන එක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඕනනම් දාන්න පුළුවන් මාත්තුවේ නිකන් දානවා. හරි. එතන මේක සුළු කරනකොට දැන් ළමයි 0.5 කියන්නේ භාගය කියන එකනේ. ඒ භාගය කියන්නේ මෙයා දෙකෙන් බෙදුවා නම් හරි 3.0111 1023යි තමයි උත්තරේ වෙන්නේ. ඒ විදිහට මේක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. දැන් ළමයි බලන්න පුළුවන්. ඉතින් අපිට සමහරවිට අර සුළු කිරීම එකපාර පේන්නේ නැහැ. මට මේ සුළු කිරීම හරි අමාරුයි. ඒකක තියෙන ඒවා හරි අමාරුයි.
ඒක ළමයි කාලයත් එක්ක අත්දැකීම් එක්කයි එන්නේ. හොඳ එකපාර ඔක්කොම පුළුවන් වෙන්නේ නැහැ. ඕන දෙයක් පුළුවන් වෙන්නේ අපිට ඒක ඇතුලේ තියෙන එක්ස්පීරියන්ස් මත. එහෙමයි ඒක පුළුවන්. ඒ නිසා මේක මේ එකපාර ඔක්කොම සුළු කිරීම මෙහෙම ඇවිල්ලා පේන්නේ නැති වෙන්න පුළුවන්. ඕන ගානක් එකපාර හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට තමයි කාලයක් තිස්සේ මේ වගේ ගණන් ගොඩාක් හදා හදා යන්නේ. මේ උදාහරණ ගණන්නේ. එහෙම නැත්නම් ඕගලන්ට වෙනම ටියුට් එකක් හම්බ වෙනවා, වර්ක් බුක් එකක් හම්බ වෙනවනේ මේ ආශ්‍රිත ප්‍රශ්න තියෙන. ඒ ඔක්කොම කරාම එහෙම ඒවා බැරි කරගන්නයි අමාරු. පුළුවන් වෙනවා නිකන් මේවා හරියට කරවති. හරි. අපි තුන්වෙනි උදාහරණ ගැටලුව තමයි කතා කරන්නේ. ඊළඟට හතරවෙනි උදාහරණ ගැටලුව මේක මම කියනකොට ළමයි ලියා ගන්න ඕන හතරවෙනි උදාහරණ ගැටලුව මෙහෙම දාගන්න C6H12O6 ම ගමුකෝ අපි ආව මෙතන C6H12O6 පවතින පද්ධතියක C6H12O6 පවතින පද්ධතියක කාබන් වල පමණක් මවුල ගණන කාබන් වල පමණක් මවුල ගණන දැන් කාබන් මවුල ගණන කියන එක තමයි කියන්නේ කාබන් වල පමණක් මවුල ගණන 1.2 මවුල වේ 1.2 මවුල වේ කාබන් විතරක් ගත්තොත් එන කාබන් 1.2 මවුල තියෙනවා හරි එතන ඒ අණුව රෝමිලක්කා 1 2 3 කියලා එනවා ආයෙමත් රෝමිලක්කා සෙට් එකේ යටතේ මෙම පද්ධතියේ හරි මෙම පද්ධතියේ කියන එකක් දාලා 1 2 3 දාන්න ඕනේ මේ පද්ධතියේ C6H12O6 මවුල ගණන රෝමිලක්කන් දෙක හයිඩ්‍රජන් මවුල කියන එක සිංහලෙන් ලියමු කොහොම ලියුවක් කවන්නේ නැහැ. වැඩි පුළුවන් ඉන්නයි ඕනේ. මවුල ගණන. තුන්වෙනි එක ඔක්සිජන් මවුල ගණන. හතරවෙනි එක මුළු පරමාණු මවුල ගණන. හරි. මෙන්න මේ කියන ඒවා ගණනය කරන්න ඕන ඕගොල්ලෝ. හයිඩ්‍රජන් ග්ලූකෝස් මවුල ගානයි, හයිඩ්‍රජන් ගානයි, ඔක්සිජන් ගානයි, මුළු පරමාණු මවුල ගාන. ඔය ඔක්කොම ගණනය කරන්න ඕන. ටක් ගාලා වෙලාව වරන් ගාන හදන්න. ඊගාවට අපෝසරයක් වීඩියෝ එක ප්ලේ කරලා ගාන බලන්න. දැන් එතකොට රෝමිලක්කා එක උත්තර වලට යමු අපි. C6H12O6 මවුල ගාන අහනවා. මොකද්ද කරන්නේ? දැන් අපි දන්නවා කාබන් මවුල ගාන අපිට දීලා තියෙන්නේ. කාබන් මවුල ගාන සමානයි ළමයි ග්ලූකෝස් මවුල ගාන වගේ 6 ගුණයක්. ඒක දැන් කලිනුත් අපි දැක්කනේ. ඒක ලියා ගන්න අපිට දැන් පුළුවන් නේ. කාබන් මවුල ගාන කියන්නේ ග්ලූකෝස් මවුල ගාන වගේ 6 ගුණයක්. මොකද ග්ලූකෝස් එකක් අතර කාබන් 6ක් ඉන්නවා. ඉතින් මේ වගේ වල මේ සම්බන්ධය දාගන්න. ඔයාලට ඕන නම් මේක අනිත් පැත්තට දාන්න පුළුවන්. කාබන් මවුල ගාන සමානයි ග්ලූකෝස් මවුල ගානෙන් 6න් එකක් කියන. sorry ග්ලූකෝස් මවුල ගාන සමානයි කාබන් මවුල ගානෙන් 6න් එකක් කියලා දාන්න පුළුවන්. මේක මහරස් කරන දේ කොයි පැත්තට ගියක් කමක් නැහැ. ඉතින් මම වඩා පුරුදු අපිට මේ නිසා මෙහෙම මම දාගන්නවා. එතන මේකේ කාබන් මවුල ගාන දීලා තිනවා 1.2 මවුල කියලා. හරි. සමානයි මෙන්න මේ වගේ එකක් ළමයි සංකේතකින් දානකොට අපි දාන්න පුළුවන් n කියන්නේ මවුල ගාන C6H12O6 කියලා. මතාවක්යි. ඒ කියන්නේ C6H12O6 ගේ මවුල ගාන කියන එක. n චූටි වට යටින් ලියනවා C6H12O6 අදාළ කෙනාව. ඒක තේරුම එතකොට ග්ලූකෝස් මවුල ගාන කියන්නේ. ඊට අපිට සුළු කරාට පස්සේ එනවා n C6H12O6 සමානයි 1.2 බෙදීම 6 නේ හරස් ගුණ දෙකෙන් එන්නේ. එතකොට සමානයි කියලා එනවා 0.2යි මවුල කියලා. ඕක තමයි උත්තරේ වෙන්නේ. හරි. ඔය විදිහට අපිට අදාළ ග්ලූකෝස් වල මවුල ගන්න පුළුවන් රෝමිලක්කන් එකේ. රෝමිලක්කන් දෙකේ හයිඩ්‍රජන් මවුල ගන්න අහනවා. ඒක අතර යන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේ වගේ කලින් කරා වගේ හයිඩ්‍රජන් මවුල ගාන සමානයි C6H12O6 මවුල ගාන වතාවක් 12 වෙන්න එපැනේ. මොකද එක මෙයාගේ කෙනෙක් ඇතුලේ හයිඩ්‍රජන් 12ක් ඉන්නවනේ. එතකොට 12න් වැඩි කරන්න ඕන. එතකොට 12න් වැඩි කරාට පස්සේ අපිට ගන්න පුළුවන් මෙයාගේ ගාන දැන් 0.2යි කියලා කලින් කොටස හොයාගත්ත නිසා 0.2 වතාවක් 12 සුළු වුණාට පස්සේ උත්තරේ එනවා 2.4යි මවුල කියලා. ඕක ඔය විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටිකක් තර්කානුකූලව ළමෙක් හිතුවොත් දැන් C6H12O6 කියන එක නා ගත්තාම එයාගේ කාබන් තියෙනවා 6ක්, හයිඩ්‍රජන් තියෙනවා 12ක්. කියන්නේ කාබන් වගේ දෙගුණයක් නේ හයිඩ්‍රජන් තියෙන්නේ නේද ළමයි? ඒක පේනවනේ නේද? කාබන් 6යි හයිඩ්‍රජන් 12යි. කාබන් 6 වගේ දෙගුණයක්නේ 12 කියන්නේ. කියන්නේ කාබන් වගේ දෙගුණයක් තමයි හයිඩ්‍රජන් ඉඳලා තියෙන්නේ. ළමයිට තේරෙන්න ඕන කාබන් ගාන මෙයාලා දෙනවා නම් ගානේ දත්තයක් විතර 1.2යි කියලා. හයිඩ්‍රජන් ගානේ නම් අනිවාර්යයෙන් මේ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. ඒක 2.4 වෙන්න ඕන. ඒක තේරෙන්නත් ඕනේ ඒ විදිහට. නැත්නම් මෙහෙම ගත්තොත් අවුලක් නැහැ. රෝමිලකන් තුනේ ඔක්සිජන් ගාන අහනවා. ඒක කාබන් ගානට සමාන වෙන්න ඕන කියලා යනවා ළමයිට තේරෙනවද? මොකද මෙයත් 6 අරයත් 6.
කාබන් ගානට සමානයක් වෙනවා. බලමු අපි එහෙම වෙනවද කියලා. O මවුල සමානයි C6H12O6 මවුල ගාන වතාවක් 6නේ. එතන මෙයාගේ මවුල ගාන 0.2යි කලින් හොයාගත්තා. ඒක වගේ 6ක් කියන්නේ. හරි 1.2 මවුල කියනවනේ. ඉතින් අරකම එනවා හරියටනේ. ඒක කොහොම ලියන්න නැතුව අර මම කිව්ව තර්කය කියන්නේ කාබන් ගානට සමාන වෙන්න ඕන කියලා උත්තරේ එකපාර දැම්මත් ඒත් ලකුණු හම්බ වෙනවා. 4 යහනවනේ මුළු පරමාණු ගාන. එතකොට මුළු පරමාණු මවුල ගානනේ. ඒක සමානයි මෙහෙම දාන්න. NC ධන NO ධන NH. තාලෙම කොහොම ලිව්වත් අවුලක් නැහැ. පිළිවෙලක් නැහැනේ නැත්තම්. NO. ඒ මොකද ඒ කරේ? මුළු පරමාණු මවුල ගාන කියන්නේ කාබන් මවුල ගානයි හයිඩ්‍රජන් මවුල ගානයි ඔක්සිජන් මවුල ගානයි එකතුව කියලා මම ලිව්වේ. කියන්නේ මවුල ගාන C කියන්නේ කාබන්. කාබන් මවුල ගාන හයිඩ්‍රජන් මවුල ගාන ඔක්සිජන් මවුල ගාන. හරිද? උන් තුන් දෙනා විතරනේ මේක ඉන්නේ. මේ තුන් දෙනා එකතු කරාම මුළු මවුල ගාන ඉන්න බෑ නේද? ඒතර අමාරු එකක් නෙමෙයි. ඒතර කාබන් මවුල ගාන ගාන දීලා තිබුණේ 1.2යි කියලා. හයිඩ්‍රජන් ගාන අපි හොයාගත්ත 2.4යි කියලා. අරකට දැන් අපිට අපි හොයාගත්ත 1.2යි කියලා. සේරම එකතු කරාම අපිට එනවා 2.4 වගේ දෙගුණ. ඒ කියන්නේ 4.8යි මවුල කියලා උත්තරය අවසාන වශයෙන්. හරි. ඒකත් අමාරු ගානක් නෙමෙයි. ඔය ඇවිල්ලා 4 වෙනි උදාහරණ ගැටලුව තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ වගේ මේ යටතේ තව ගණන් ගොඩාක් කතා කරන්න ඕන. නමුත් අපි ඊට කලින් තව සිද්ධාන්ත පාඩ එක්ක යනවා. ඒ ටික ආයෙම ඒවත් ටිකක් කතා කරලා ඒ ඔක්කොම එකතු වෙච්ච වර්ක්බුක් එකක් තියෙනවා අපිට කරන්න. ඒ කියන්නේ මේ උදාහරණ ගැටලුව විතරක් නෙමෙයි පන්ති හදන ගැටලුව කියන්නේ වෙනම වර්ක්බුක් සීරීස් එකක් යනවා. මේ පාඩමට අදාළව ගණන් ටික තියෙනවා, උත්තර ටික දීලා තියෙනවා, අමාරු ගණන් ටික පන්තියේ සාකච්ඡා කරනවා. මේ සීල වල ටික යනවා. හරි. හරි. ඒවා නම් සිද්ධ වෙන්නේ කියන්නේ විශේෂයෙන්ම ළමයින්ට ගාන දීලා හදන මේ වර්ක්බුක් එක ආපහුසරයක් බලන එක සිද්ධ වෙන්නේ සජීවී Zoom ක්ලාසස් ආශ්‍රයෙන්. මේ වගේ අර සිද්ධාන්ත මේ කාරණා ටික සහ උදාහරණ ගැටලු කීපයක් තමයි මේ විදිහට වීඩියෝස් ඉදිරියට යන්නේ. හරි. මේකේ ඕන දේවල් තියෙනවා නම් ළමයින්ට අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඊගාවට අපි තව සිද්ධාන්ත කාරණාවකට මේකේ ඉස්සරහට පාඩම අරගෙන යනවා. දැන් මවුලේ කතා කරාට පස්සේ ඊළඟට අපිට බලන්න තියෙන්නේ මේ ස්කන්ධය සම්බන්ධ ගනුදෙනුව කියන මවුලේ කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණයනේ. ද්‍රව්‍ය ප්‍රමාණය කියන එකෙන් එහාට බලන්න තියෙන්නේ මේ තියෙන ද්‍රව්‍යවල ස්කන්ධය. ඒ සම්බන්ධ රාශිය ටිකක් තමයි මේ කතා කරන්න හදන්නේ. ඒකට දැන් මෙහෙම ප්‍රශ්නයක් කරනවා මිනිස්සුන්ට මුලින්ම දැන් දැනටත් අපි ස්කන්ධයම අයින්න පාවිච්චි කරන එකක ටිකක් තියෙනවනේ නේද කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් වලින් ඉස්සර නම් ඔය කලං මංචඩි වගේ මැන්න ස්කන්ධය. හරි. ඒතර දැන් පරමාණු වලට කියලා වෙනම එකක් ඕනද? එහෙම ප්‍රශ්නයක් එන්න ඕනේ නේ. දැන් මෙහෙමයි. කිලෝග්‍රෑම් වලින් කියන්න ගියොත් පරමාණුක ස්කන්ධය බරපතල වශයෙන් කුඩා අගයක් තමයි එන්නේ අපිට. තාම කුඩා අගයක් එන්නේ. ග්‍රෑම් වලින් කිව්වා කියලාත් මහ වෙනසක් වෙන්නේ නැහැ. ඒත් සෑහෙන පොඩි අගයක් තමයි ස්කන්ධය ගත්තට පස්සේ පරමාණු වල අණු වල සංයෝග වල චූටි ප්‍රමාණ වල ස්කන්ධ කියන්නේ ගියාම එන්නේ. ඒ නිසා මිනිස්සු කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ නේ. මුංගේ ස්කන්ධ කියන්න අර අපි ගාව තියෙන සාමාන්‍ය එදිනදා ජීවිතයේ බරමණින ස්කන්ධයමයින ඒකක පාවිච්චි කරොත් අපිට මේ දශම ගණන් කීකේ තමයි ඉන්න වෙන්නේ හැමදාම. ඒ නිසා අපි අදාගමු යම් ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයෙන් අපි කරන්නේ මෙහෙම දෙයක්. කවුරු හරි කෙනෙකුට සාපේක්ෂව මොකක් හරි එක්කෙනෙක්ට සාපේක්ෂව අපි එක්කෙනෙක් හදා ගන්නවා මෙයා මොකක් හරි ඒකකයක් හදා ගන්නවා. අන්න එයා වගේ කී ගුණයක්ද? අන්න එහෙම කතා කරනවා. ඒ කියන්නේ පොඩි මොකක් හරි ඊටාම කුඩා ඒකකයක් හදාගෙන ඒක වගේ කී ගුණයක් අපි සලකා බලන පරමාණුව බරයිද? ඒක වගේ කී ගුණයක් අපි මේ සලකා බලන අණුව බරයිද? අන්න එහෙම බලමු. නැතුව ඔය මේ තියෙන කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් වලින් මේක කරන්න බෑ කියලා. හරි. ඒ අනුව ඒගොල්ලන්ගේ පළවෙනි වැඩේ තමයි මොකක්ද අපි හදාගන්න ඒකකය. ඊගාවට එයා වගේ කී ගුණයක් අරයා බරයිද කියලා හිතමු. උදාහරණයකට ළමයි මේ සංකල්පය දන්නවනේ. ඝනත්වය කියලා එකක් තියෙනවනේ. අපි උදාහරණයකට රසදියවල ඝනත්වය කියනවා 13600යි කියලා. හරි. මේක මේ විදිහට තමයි කියන්නේ. ඔය කියන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින්. ඔය කියන එකකින් රසදියවල ඝනත්වය අපි කියනවා 13600යි කියලා. මේ රසදියවල ඝනත්වය. රසදියවල සාපේක්ෂ ඝනත්වය කියලා සංකල්පයක් තියෙනවා තමයි දන්නවා. ඒතර ඒක අපි කියනවා ඒකේ අගය දන්න ළමෙක් ඉන්නවනම් 13.6යි කියලායි කියන්නේ. හරි. මොකද මේ සිද්ධිය මොකද්ද? ඒකට ඒකකයකුත් නැහැ. මොකද්ද මේ සිද්ධිය? මොකද්ද මේ කතාව? ඒ කතාව තමයි සාපේක්ෂ ඝනත්වයේදී කරන්නේ අපි කිසියම් කෙනෙක්ගේ ඝනත්වය ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද කියලා කියනවා. හරි. එතකොට ළමයෙකුට තේරෙනවා එහෙනම් ජලයේ සාපේක්ෂ ඝනත්වය කීයක් වෙන්න ඕනද? එකයි නේද? මොකද දැන් ජලයේ සාපේක්ෂ ජලයේ ඝනත්වය එයාගේ ඝනත්වය වගේ එක ගුණයක් නේ. ඒ නිසා ජලයේ සාපේක්ෂ ඝනත්වය එකයි. හරි. ජලයේ ඝනත්වය 1000යි. දැන් මේක කරපු විදිහ මම හිතන්නේ ළමයෙකුට පැහැදිලි. සාපේක්ෂ ඝනත්වය හොයන්නේ අපි ඉරෙන් උඩ ලියනවා අදාළ කෙනාගේ ඇත්ත ඝනත්වය 13600යි. ඉරෙන් යට ලියනවා ඒකකෙන්ම ජලයේ ඝනත්වය. ඝන මීටරයට කිලෝග්‍රෑම් කියන ඒකකෙන්ම ජලයේ ඝනත්වය ගත්තම මේක 1000යි. දැන් මේ දෙක සුළු කරාම 13.6යි කියලා සාපේක්ෂ ඝනත්වය එනවා. දැන් ඒකක දෙක සමාන නිසා ඒ දෙක කැපිලා කියලා අවසානයේ ඒකකයක් නැති උත්තරයක් එන්නේ. හරි. ඒක තමයි පැහැදිලිනේ. ඒතර ඔය සාපේක්ෂ ඝනත්වය හොයන විදිය. ඔය වගේ concept එකක් තමයි මිනිස්සු මේ පරමාණු වල ස්කන්ධය හොයන්නත් නැත්නම් අණු වල ස්කන්ධය හොයන්නත් ඇප්ලයි කරන්නේ. මේ concept එක තමයි සාපේක්ෂ
පරමාණු වල නම් පරමාණුක ස්කන්ධය කියලා ඔකට කියනවා. අණුවක නම් සාපේක්ෂ අණුක ස්කන්ධය කියලාත් කියනවා. දෙකම එකම කතාව. හරි. එතන සාපේක්ෂ අණුක ස්කන්ධයදී කරන්නේ එහෙනම් මොකක් හරි එක්කෙනෙක්ගේ ස්කන්ධය අරගෙන එයා මොකක් හරි අපි සලකා බලන එක්කෙනෙක් වගේ කී ගුණයක්ද කියලා බලන්න. කාට හරි සාපේක්ෂව එයා වගේ කී ගුණයක්ද කියලා බලන්න. හරි. එතන සාපේක්ෂ ඝනත්වයේදී මොකද්ද කරන්නේ? අදාළ කෙනාගේ ඇත්ත ඝනත්වය බෙදනවා ජලයේ ඝනත්වය. එතන අපිට එන්නේ ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද කියලා. එතන මේකේ තේරුම තමයි රසදියවල ඝනත්වයේ ජලයේ ඝනත්වය වගේ 13.6 ගුණයක්. ඔක තමයි තේරුම. හරි. ඒ වගේම දෙයක් තමයි මෙතන සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන concept එකටත් අපි පාවිච්චි කරන්න හදන්නේ. එතන මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ කාගේ හරි ඇත්ත ස්කන්ධයක් කවුරු හරි පොඩි නිකන් සයිස් එකෙන් ටිකක් අඩු බර පොඩ අඩු කෙනෙක් වගේ කී ගුණයක්ද කියලා බලනවා. එතන අපි නිකන් අර හුරු ඉලක්කම් හම්බෙනවා. නැත්නම් කිලෝග්‍රෑම් වලින් කියන්නේ බොහොම පොඩි දශම ඉලක්කම් හම්බෙන්නේ. මෙහෙම පාවිච්චි කරොත් අපිට පුළුවන් වෙයි ටිකක් අපිට ඇඟට පතන දැනෙන ඉලක්කම් ටිකක් පාවිච්චි කරන්න කියලා මිනිස්සු මේ වගේ ක්‍රමයකට යන්නේ. හරි. එතකොට යනුව අපිට දැන් ප්‍රශ්නේ වෙන්නේ ඉරෙන් උඩ දාන්නේ ඇත්තම කෙනාගේ ස්කන්ධයනේ නේ. අපි දුවත් කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයනවා කියලා ඉරෙන් උඩ දාන්නේ කාබන්ගේ ඇත්තම ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් වගේ. හරි. ඊට මොකද ඇත්ත ස්කන්ධය තමයි ඉරෙන් උඩ දාන්නේ. ඒක එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙනවා. අපිට දැන් ප්‍රශ්නේ වෙන්නේ ඉරෙන් යට දාන්නේ මේ සැරේ මොකಾದ කියන එක. දැන් සාපේක්ෂ ඝනත්වය හදින අපි කාට සාපේක්ෂවද? ජලයේ ඝනත්වයට සාපේක්ෂව. ඉරෙන් යට හැමතිස්සෙම ලියෙන්නේ ජලයේ ඝනත්වය. එහෙනම් මෙතනදී සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයනකොට ඉරෙන් යට ලියන්නේ කවුද? නැත්නම් ඒ කියන්නේ අපි කවුද සම්මත ඒකකය එකයි කියලා හදාගන්නේ කවුද? එයා වගේ කී ගුණයක්ද කියලා අනිත් අයව බලන්න. ඒතර කවුද මේ එකා? ඒ සම්බන්ධව විවිධ කාලවල විවිධ ඒවා භාවිතා කරා ළමයි මුල්ම කාලේ හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය වගේ කී ගුණයක්ද කියලා බැලුවා. පස්සේ කාලයක් තිබ්බ ඔක්සිජන් පරමාණුවක ස්කන්ධයෙන් 16න් එකක් වගේ කී ගුණයක්ද කියලා බැලුවා. ඒතර ළමයෙක් හිතන්න පුළුවන් ඉතින් හයිඩ්‍රජන්ගේ පරමාණු ස්කන්ධයත් එකයිනේ ඔක්සිජන්ගේ 16යි. ඉතින් 16න් 16 එකක් කියන්නේ ආයමත් ඒකක් එකයිනේ කියලා. දැන් ළමයි ඒ ඕ ලෙවල් මට්ටම. හරිද? ඒ ලෙවල් වල ඉද්දි මම හිතනවා ඔයගොල්ලෝ දන්නව ඇති කියලා. අපි ඔය එකයි කියලා කියන්නේ ආසන්න ප්‍රථම ආසන්න පූර්ව සංඛ්‍යාවට වටයලා. ඔක 16යි කියලා කියනකොට ඇත්තටම 16 දශම ගණන් තියෙනවා ඕකේ. එකයි කියවට එකයි දශම ගණන් තියෙනවා. එතකොට අර මේ දශම ඉලක්කනුත් හරියටම අදාළ කරගන්න එපැයි. මේ ලෝක විද්‍යාවක් ගැන කතා කරනකොට. ඒ නිසා මේ පල්ලෙහාට දාන එක හයිඩ්‍රජන්ගේ කිව්වත් එකයි, ඔක්සිජන්ගෙන් 16 එකක් කිව්වත් එකයි. අර ඒක හරියන්නේ නැහැ දැන්. අපි මොකක් හරි හරීම එකක් හොයාගන්න හදාගන්න ඕන. හරි. ඒ අනුව දැනට භාවිතා වෙන්නේ ළමයි එහෙම ඒකකයක් වශයෙන් කාබන් 612 පරමාණුවක ස්කන්ධයෙන් එන් 12න් එකක්. එයාගේ ස්කන්ධෙන් 12න් එකක්. අන්න ඒ වගේ කී ගුණයක්ද අපි මේ සලකා බලන කෙනා කියලායි බලන්නේ. අපි සලකා බලන කෙනා කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් කී ගුණයක්ද? මොකක් හරි සලකා බලන පරමාණුවේ ස්කන්ධය ඒක බෙදනවා කාබන් 612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් විදියට. එතන අපේ පරමාණුක ස්කන්ධයේ ඒකකය එහෙම නැත්නම් මෙතනදී ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද කියලා බැලුවේ. මෙතනදී බලන්නේ කාගේ ස්කන්ධය වගේ කී ගුණයක්ද කියලාද? කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් එහෙම නෙමෙයි හොඳේ. කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් 12 එකක් වගේ කී ගුණයක්ද කියලා බලන්න. අන්න එහෙම බැලුවම අපිට එන රාශිය තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. දැන් ළමයි අපි සාමාන්‍යයෙන් ඉඳන් මේක දන්නවනේ සාමාන්‍ය පෙළ මට්ටමේ ඉඳන් මේ අදහස දන්නවා අපි. දැන් උදාහරණයකට අපි දන්නවා කාබන් 612 සමස්ථානිකේ මේ දැන් මම කතා කරන්නේ පූර්ව සංඛ්‍යා වලින් විතරයි. හොඳේ දශම පැත්තකට දාලා අපි දන්නවා කාබන් 612 සමස්ථානයක් කියන්නේ එතන තියෙනවා ප්‍රෝටෝන 6කුයි ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා, ප්‍රෝටෝන 6ක් තියෙනවා, නියුට්‍රෝනත් 6ක් තියෙන්නේ. ඒතර ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු ඒ කියන්නේ 12යි. අපි දන්නවා ආසන්න වශයෙන් කියන්නේ දැන් ප්‍රෝටෝනේ නියුට්‍රෝනේ ස්කන්ධය සමාන නැහැ. නමුත් අපි සමානයි කියලා නිකමට හිතමුකෝ ආසන්නව සමානයිනේ. ඒතර ඒ දෙන්නගේ ස්කන්ධ එකතුව 12යි නම් ඒකෙන් 12 එකක් කිව්වම මේක හරියටම එක ප්‍රෝටෝනයක ස්කන්ධයට වගේ තමයි ඉරෙන් යටපදේ ආසන්නව සමාන වෙන්නේ. හරි. එහෙම නැත්නම් ආසන්නව එක නියුට්‍රෝනේ ස්කන්ධයට සමානයි කිව්වත් කමක් නැහැ. හරි. ඒතර කාබන් 612 පරමාණුවේ සමස්ථානිකයේ ස්කන්ධෙන් 12 එකක් කියලා කියන්නේ ආසන්නව ප්‍රෝටෝන එක. එහෙම නැත්නම් ආසන්නව නියුට්‍රෝනයක ස්කන්ධය. ඒ වගේ කී ගුණයක්ද කියලා අපි අතින් මෙතන බැලෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් අපි හිතමුකෝ හයිඩ්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයනවා කියලා. අපි දන්නවා හයිඩ්‍රජන් පරමාණුවක පරමාණු ස්කන්ධ ක්‍රමාංකය 1යි. ප්‍රෝටෝනයක් විතරයි තියෙන්නේ. පළවෙනි සමස්ථානිකේ ගත්තොත්. ඒතර ඉරෙන් යට තියෙන්නේ ප්‍රෝටෝනයක ස්කන්ධයට ආසන්න එකක්. ඉරෙන් උඩ තියෙන්නේ ප්‍රෝටෝනයක ස්කන්ධය. හයිඩ්‍රජන් පරමාණුවේ ඔය ඉලෙක්ට්‍රෝන වල බර අපි නොසලකා හරිනවනේ. ඒතර පරමාණුකම ප්‍රෝටෝනේ විතරයි එතන බරක් තියෙන තැනකට ඉන්නේ ආසන්න වශයෙන්. හරි. එතර පල්ලෙහා ඉන්නේ මේ ප්‍රෝටෝනයේ ස්කන්ධය, ඉරෙන් උඩ ඉන්නේ ප්‍රෝටෝනයේ ස්කන්ධය. ඒතර ආසන්න එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි කියලා. ඉතින් ඔය වගේ අපිට දෙන්න ලද ඕනම පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේ කියන ක්‍රමයට දාලා හදාගන්න පුළුවන්. හරි. ඉතින් මේක ළමයින්ට අලුත්ම සංකල්පයක් නෙවෙයි. ඉතින් ඕ ලෙවල් කාලේ ඉඳන් ඉගෙනගෙන එන දෙයක්. ඉතින් ආපහු සරයක් මතක් කරගන්න කියලායි තියෙන්නේ.
මේව එහෙම ලොකුවට උගන්වන්න කියලාත් නෑ. ඇත්තට මේ O level දැනුම කියන එක තමයි යාලා කතා කරන්න කියන්නේ. ආපහු සරයක් මතක් කරන්න කියලා තියෙන්නේ. ඒ වුණාට මේ අදහස් හරියට ඕන. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ දෙන්නද පරමාණු ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් 12 එකක් වගේ කී ගුණයක්ද කියලා බලන එක. හරියට ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද කියලා දෙන්නද කෙනෙක්ගේ ඝනත්වය බැලුවම ඒකෙන් සාපේක්ෂ ඝනත්වය එනවා වගේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුවකින් 12 එකක් වගේ කී ගුණයක්ද කියලා දෙන්නද කෙනෙක්ගේ ස්කන්ධය බැලුවම ඒකට අපි කියනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා. එතකොට මේ ඉරෙන් යට ලියන එක තියෙනවනේ. යානේ අර එයා වගේ කී ගුණයක්ද කියලා හැමතිස්සෙම බලන්නේ. අන්න එයාට අපි කියනවා මෙන්න මේ කෙනාට අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණු ස්කන්ධ ඒකකය කියලා කියනවා. හරි. ඊගවදේ තමයි ළමයි දැන් මෙයාගේ මේ ස්කන්ධය මොකක් හරි කිලෝග්‍රෑම් වලින් කියමුකෝ කියන්නේ. යට එක්කනත් ඒතර කිලෝග්‍රෑම් වලින් කියන්න එපා. ඒතර උඩත් තියෙන ස්කන්ධ ඒකක යටත් තියෙන ස්කන්ධ ඒකක ඔය දෙක කැපිලා ගියාම අන්තිමට සාපේක්ෂ පරමාණු ස්කන්ධේ ඒකකයක් නැහැනේ හරිනම් නේද? ඇත්ත කතාව ඔව් ඒකකයක් නෙතර දැන් සාපේක්ෂ නැත්නම් ඒකකයක් නැහැ වගේ මේකටත් ඒකකයක් නැහැ. ඒකකයක් නැතුව ලිව්වත් අවුලක් නැහැ ලකුණු හම්බෙනවා. එහෙම නැතුව අපි අර නිකන් ඒකට අපි ඒකකයක් දෙනවා නිකන්. හරි? ඒ ඒකකය තමයි u. ඒකකයක් නෑ කියලා දැම්මත් හරි වැරද්දක් නෑ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් u කියලා එකක් අවසානයේ දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අර පරමාණු ස්කන්ධ ඒකක මෙච්චරක් කියන වගේ අදහසක් කියන්නේ මේක අපි නිකන් බලෙන් යාට ආරූඪ කරපු ඒකකයක්. එහෙම නැතුව ගණිතමය ගියොත් මෙයාට ඒකකයක් නෑ කිව්වත් ගැටලුවක් නෑ. එහෙම නැත්නම් u කියන ඒකකේ දැම්මත් ගැටලුවක් නෑ. මොකද ඇත්තටම බැලුවොත් ඒකක නෑ කියන එක ළමයිකට තේරෙනවා. උඩත් ස්කන්ධ යටත් ස්කන්ධ ඒකකයක් කියන විදිහක් නෑ. නමුත් එහෙම නැතුව අපි ඒකට පරමාණු ස්කන්ධ ඒකකේ වගේ මේ ගුණයක් කියන අදහසින් ඒක දැම්මත් ගැටලුවක් නෑ. හරි ඔය සමහරව වැරදිවට මේක භාවිතා කරනවා AMU කියලා ඒකකේ ලිව්වොත් නම් වැරදි. හොඳේ පරමාණු ස්කන්ධ ඒකකේ සංකේතය U. AMU කියලා ලියන්නේ. කියන්නේ ඇටොමික් මාස් යුනිට් කියන අදහස තමයි අපි කතා කරන්නේ. නමුත් ඒකකයේ විදිහට දානකොට දාන්නේ U කියන සංකේතය විතරයි. 12යි AMU 16යි AMU එහෙම දාන්නේ නැහැ. 12යි U 16යි U එහෙම නැත්නම් 12 විතරක්. 16 විතරක ඒත් අවුලක් නැහැ. හරි. ඒකකේ නොදම්ම කියලා ගැටලුවක් නැහැ. මොකද මේක ඇත්තටම ඒකක එන්න බෑනේ නේද? එන්න බෑ. අර අපි බලෙන් දාන ඒකකයක් තමයි තියෙන්නේ. හරි. ළමයි අපි ඔන්න ඉගෙන ගන්නවා පරමාණුක ස්කන්ධ ඒකකය කියන සංකල්පය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන සංකල්පය. හරි. අපි මේ ගැනත් නෝට් එක ලියා ගමු. මේ වෙනකොට මවුලේ කතා කරලා තියෙනවා. ඊළඟව අනුමාත්‍රිකාව වෙන්න ඕන ඕගොල්ලන්ගේ. අපි කොතනින්ද පටන් ගන්න? ලියන්නකෝ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා දාමු මාතෘකාවක්. අනුමාත්‍රිකාව පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. හරි එයාට ලියමු. හොඳට හිතලා ලියන්න ඕනේ. ඔහේ නිකන් ලියන්න යන්නේ ඒ කියන සද්ද ටිකක් ඇහෙනවා. ඒ ටික ලියනවා. එහෙම ලියන්නේ නැහැ. කියන එක අහලා ඒ වෙලාවේ හිතලා ලියන්න. එතකොට අර සාමාන්‍යයෙන් ඔයා වෙනම පාඩම් කරනවා වෙනුවට ඒ කියන්නේ වෙනම වෙලාවක පාඩම් කරන එක මේක ඇතුළෙම සිද්ධ වෙවි ඒක. ඒතර ඔයාට ආයේ වෙනම වෙලාවක් වැය කරන්න ඕනේ නැහැ. ආපහු සැරයක් පාඩම් කරනවා. මෙතන එකපාරක් පාඩම් කරලා ඉවරයි. ඒතර ඉතුරු වෙලාව ඔයාට ටිකක් නිකන් ඉන්න හරි පුළුවන් අඩු ගන්න. මම නිකන් ඉන්න කියනව නෙවෙයි. වෙන කරන්න බෑ නැත්නම් නිකන් ඉන්න හරි පුළුවන්. හරිද? ඒ කියන්නේ එහෙම පොඩි දේවල් ළමයි ඒ ලෙවල් ඇතුලේ තියෙන්නේ. ඒ ලෙවල් ඇතුලේ මේක ගොඩ දාගන්න මහා බැරෑරුම් කන්සෙප්ට් නෑ. පොඩි දේවල් තියෙන්නේ. මේ පොඩි දේවල් ටික හරියට කරගන්න පුළුවන් නම් මේක ගොඩ දාගන්න පුළුවන්. හරි. ලියමු මෙහෙම වාක්‍ය ටිකක් ලියන්න තියෙනවා අපිට. පරමාණු අණු වැනි ප්‍රභේදවල පරමාණු අණු වැනි ප්‍රභේදවල පරමාණු අණු වැනි ප්‍රභේදවල ස්කන්ධයන් ඊතා කුඩා බැවින් ස්කන්ධයන් ඊතා කුඩා බැවින් හොඳට හිතලා ලියන්න. ස්කන්ධයන් ඊතා කුඩා බැවින් ටිකක් ඉක්මනට නෝට් ලියන්න පුරුදු වෙන්නත් ඕනේ. හිතුවා කියලා හිමීට ලියලත් බෑ. එදිනෙදා අප භාවිතා කරන ග්‍රෑම් කිලෝග්‍රෑම් සංකේතම ලියන්න g kg ග්‍රෑම් කිලෝග්‍රෑම් වැනි ඒකක ඒවායේ ස්කන්ධය මැනීමට එතරම් යෝග්‍ය නොවේ. යෝග්‍ය නොවේ කියන්නේ වැරදි නෙවෙයි. උතර නේ සෙට් නෑ වගේ ගන්න. එතරම් යෝග්‍ය නෙවෙයි. වැනි ඒකක ඒවායේ ස්කන්ධය මැනීමට එතරම් යෝග්‍ය නොවේ. මේ නිසා ඒකට හොඳ ඡේදයක් වගේ යන් අපි මේ නිසා
කිසියම් කුඩා හරි ඉතලා ලියන්න මේ නිසා කිසියම් කුඩා ස්කන්ධ ඒකකයක් අර්ථ දක්වා කිසියම් කුඩා ස්කන්ධ ඒකකයක් අර්ථ දක්වා කිසියම් කුඩා ස්කන්ධ ඒකකයක් අර්ථ දක්වා පරමාණු අණු පරමාණු අණු වල ස්කන්ධයන් කිසියම් කුඩා ස්කන්ධ ඒකකයක් අර්ථ දක්වා පරමාණු අණු වල ස්කන්ධයන් එම ඒකකය මෙන් කී ගුණයක්ද අණු පරමාණු වල ස්කන්ධ එම ඒකකය මෙන් කී ගුණයක්ද යන්න එම ඒකක ස්කන්ධ මෙන් කී ගුණයක්ද යන්න හරිනේ නේද? කී ගුණයක්ද යන්න පරමාණුක ස්කන්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලෙස නව රාශියක් හඳුන්වා දෙන ලදී. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලෙස නව රාශියක් හඳුන්වා දෙන ලදී. ඒක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි අපි ඒකකයක් හදාගෙන ඒ ඒකකයේ වගේ කී ගුණයක්ද කියලා කියනවා. ඒකටම ලියමු. මෙසේ හඳුන්වා දෙන ඒකකය පරමාණුක ස්කන්ධ ඒකකයයි. මෙසේ හඳුන්වා දෙන ඒකක ස්කන්ධය කියලා තමයි. මෙසේ හඳුන්වා දෙන ඒකක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස හඳුන්වනවා. එහෙම දාමුකෝ. මෙසේ හඳුන්වා දෙන ස්කන්ධ ඒකකය පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස හඳුන්වයි. පරමාණු ස්කන්ධ ඒකකය ලෙස හඳුන්වයි. වර්තමානය වන විට ඒ අර්ථ දක්වා ඇත්තේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් ලෙස වේ. කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් ලෙස වේ. වර්තමාන වෙන විට ඒ අර්ථ දක්වා ඇත්තේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් ලෙස වේ. ඔය තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. ඊට පහලින් අනුමාත්‍රකාවක් දාන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අනුමාත්‍රකාවක් දාන්න. දාලා ඊට පහලින් මෙන්න මේක කොටු කරලා ලියා ගන්න. දාලා ඒකට පහලින් සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි මෙන්න මේ කියන කතාව ලියා ගන්න. කොටු කරලා දාගන්න.
මේක දාගන්න. ඒක දාලා ඉවරයි නම් ටික ඉක්මනට ලියන්න ළමයි වෙලාව මදි වෙනවා වීඩියෝ එක නවත්තලා පුළුවන් කරගන්න. ඒක දාලා ඉවරයි නම් ඊට පහලින් මෙන්න මෙහෙම අපි පොයින්ට්ස් කීපයක් ලියන්න ඕන. දැන් ළමයි මේ සාපේක්ෂ වන ස්කන්ධය කිව්වට මේවා අලුත් කන්සෙප්ට් නෙමෙයි. මම දන්නවා ඔයගොල්ලෝ ඕල වෙලෙන් අරගෙන අවිලා තියෙනවා. හයිඩ්‍රජන්ගේ 1යි හීලියම්ගේ කීයද? හීලියම්ගේ 2යිද? ඒ පරමාණුක ක්‍රමාංකයෙන් හීලියම්ගේ 4යි ලිතියම් බෙරිලියම් මේව කතා කරන වෙලාව තියෙනවා. කාබන්ගේ 12යි ඔක්සිජන්ගේ 16යි. නේ ඔය ජනප්‍රියව ටිකක් තියෙනවා. නයිට්‍රජන්ගේ යාගේ 7යි 14යි නයිට්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 7යි මේ ස්කන්ධ ක්‍රමාංකය නැත්නම් සාපේක්ෂ වන ස්කන්ධය 14යි ඕව දන්නවා ඔයගොල්ලෝ හරි. ඉතින් ඒක තමයි මේ තියෙන අමුතු මුකුත් නෙවෙයි නිකන් අර මේකෙන් බොරුවට අමාරු දෙයක් ඔළුවේම ගන්න බෑ අපි දන්න එකක් තමයි තියෙන්නේ. අපි ඒක අදහස ලියමු ඒ කියන්නේ අර ස්කන්ධ ක්‍රමාංකයටම බොහොම ආසන්න එකක් තමයි සාපේක්ෂ වන ස්කන්ධය කියන එක ලියමු. තරුවක් දාලා ලියන්න මේකට පහලින්. තරුවක් දාලා ලියන්න. සාපේක්ෂ වන ස්කන්ධය සාපේක්ෂ වන ස්කන්ධය සාපේක්ෂ වන ස්කන්ධය දෙන ලද පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකයට සමාන වේ. ස්කන්ධ ක්‍රමාංකයට සමාන වේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය දෙන ලද පරමාණුක ස්කන්ධ ක්‍රමාංකයට සාපේක්ෂව ඒක දන්න අපිනේ තේරෙනවා ඒක. ස්කන්ධ ක්‍රමාංකයට සමාන වේ. එක එක. ඊගා පොයින්ට් එක ඒ තරුවක්ම ලියවෙන්න ඕන දෙයක් මෙන්න මේ අදහස. දැන් අර සමස්ථානික තියෙනකොට ඒ කියන්නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් නියුට්‍රෝන ගණන් සහිත ඒ කියන්නේ එකම මූලද්‍රව්‍ය එකයි. ඔක්සිජන් නම් ඔක්සිජන්, කාබන් නම් කාබන් එක එක ජාති වල පරමාණු තියෙනවා. කාබන් 6 12 තියෙනවා, කාබන් 6 13 තියෙනවා. ඒ වගේ කාබන් 6 14. ඒ වගේ අර එකම මූලද්‍රව්‍යයේ අර නියුට්‍රෝන ගණන වෙනස් වීම නිසා ඇති වෙන වෙනස් පරමාණු වලට අපි ස්කන්ධ ක්‍රමාංක කියනවා කියලා කතා කරන්නේ පළවෙනි පාඩමේ පරමාණු කිව්වේ කියන කොටසෙදී. අනතර ඒ කන්සෙප්ට් එක වළංගු වෙන තැන් වලදී ඒ කියන්නේ සමස්ථානික පවතිනකොට අර පොදුවේ ඒ කාබන්ගේ ස්කන්ධය වගේ අහනවා නගින්නේ. දැන් කාබන් 6 12 මේ සාපේක්ෂ වන ස්කන්ධ වෙනනම් කෙලිමකට 12යි කියලා කියත හැකියි. කාබන් 6 13 සාපේක්ෂ වන ස්කන්ධ වෙනනම් මට 13යි කියලා කියත හැකියි. කාබන් 6 14 කියන පරමාණුවේ සාපේක්ෂ වන එහෙනම් මට 14 කියලා කියත හැකියි. නමුත් කෙලිම කාබන් වල සාපේක්ෂ වන ස්කන්ධය හොයන්න කිව්වොත් නැත්නම් කියන්න කියලා කිව්වොත් මට 12ක කිව්වොත් 13ටයි 14ටයි අවුල් 13 කිව්වොත් අනිත් දෙපැත්තේ දෙන්නට අවුල් 14 කිව්වොත් මුල් දෙන්නට අවුල්. දැන් හැමෝටම බේරෙන්න ඕන නිසා අපි එතන ඇවරේජ් එකක් ගන්නවනේ. දැන් පන්ති ළමයින්ගේ ලකුණු කොහොමද කියලා ඇහුවම මම කියන්නේ වැඩිම ළමයාගේ ලකුණු නම් ඒකෙන් පන්ති කියන අදහසක් එන්නේ නැහැ ළමයි. මම කියන්නේ පන්ති ඉන්න අඩුම ළමයාගේ ලකුණු නම් ඒකෙන් ඒත් අදහසක් එන්නේ නැහැ. මම කියන්නේ මේක මොකක් හරි ඇවරේජ් එකක් ගැනනේ මම කතා කරන්න ඕනේ නේද? එතකොට ඒ වගේ මෙතනත් අපි මේ ඇවරේජ් එකක් අරගෙනයි අර වර්ග කීපයක් ඉන්නකොට පොදුවේ එක්කෙනෙක් ගැන හඳුනන. ඒකට අපි කියන නමකුත් තියෙනවා නිකම්ම සාපේක්ෂ පරමාණු ස්කන්ධය නෙමෙයි මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා. මධ්‍යන්නේ අරගෙන කතා කරන්නේ. හරි. නමුත් ඒක ගණනය කරන විදිහ මම දැන් මෙතන ඕගොල්ලන්ට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව පළවෙනි පාඩමේදී ඒක බොහොම කතා කරලා ඒ ඔස්සේ ගණන් හදලා නේ අමාරු ගණන් මේ විසඳලා ඒ ගැන අවබෝධයක් ඕගොල්ලන්ට මේ වෙනකොට තියෙනවා. ඒ නිසා මම මෙතන ඒක පොයින්ට් එකක් විදිහට දෙනවා විතරයි. ඒ අරනම එකෙන් ගණන් හදන විදිහ ගැන අපි කතා කරලායි තියෙන්නේ මේ වෙනකොට. හරි. දෙවෙනි තරව දාලා ඒක ලියමු. ඊගා පොයින්ට් එක සමස්ථානික සලකමින් දෙන ලද මූලද්‍රව්‍යයක් සඳහා සමස්ථානික සලකමින් දෙන ලද මූලද්‍රව්‍යයක් සඳහා ස්කන්ධයන් ඉදිරිපත් කිරීමේදී මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යන රාශිය භාවිතා කරයි. මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය යන රාශිය භාවිතා කරයි. වරහන් ඇතුලේ දාන්න පළමු පාඩමේදී සාකච්ඡා කොට ඇත කියලා. දැන් පරමාණුක ව්‍යුහයේ කොටසේදී සාකච්ඡා කොට ඇති නිසා ඒක අපි වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. හරි. එතකොට අපි කතා කරා පරමාණු ස්කන්ධ ඒකකයේ කියන කොටස සහ ඊට පස්සේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එක.
තව ඔය ස්කන්ධ සම්බන්ධ එක ගණුදිනුවක් තමයි අපිට ඉතුරුලා තියෙන්නේ. ඊට පස්සේ උදාහරණ ගණන් කීපයකට යන්න පුළුවන්. ඊගාවට වර්ක් බුක් එකේ තියෙන ගණන් හදන්න අපිට යන්න පුළුවන්. මොකද ඊගාව මේ ස්කන්ධ සම්බන්ධ පැටලෙවිල්ල. ඒක නම් පැටලෙවිල්ලක් නෙවෙයි අතරම. මේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. අපිට ඔය මෞලික වගේ වචන ගොඩාක් ඉස්සරට අපිට මෞලික ස්කන්ධය, මෞලික පරිමාව, මෞලික ඝනත්වය, මෞලික එන්තැල්පිය ගොඩාක් තියෙන මෞලික එහෙම. ඒ කියන්නේ මොකද්ද? ළමයි මෞලික ස්කන්ධය කියන්නේ මෞලයක ස්කන්ධය. මෞලයක ස්කන්ධය. මෞලික ඝනත්වය කියන්නේ අදාළ කරන මෞලයක ඝනත්වය. එහෙම නැත්නම් මෞලික පරිමාව කියන්නේ මෞලයක පරිමාව. මෞලික එන්තැල්පිය කියන්නේ මෞලයක එන්තැල්පිය. එන්තැල්පිය කියන එක තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ. නමුත් මෞලික කියන එකේ තේරුම එක මෞලයක කියන අදහස. හරි. ඒ උදාහරණයක් මම කියනවා නම් ඔයගොල්ලන්ට x කියන ප්‍රභේදයේ මෞලික ස්කන්ධය අපි ඒක සංකේතත් කරනවා කැපිටල් M ගෙන්. mx කියන්නේ x ගේ මෞලික ස්කන්ධය සමානයි 20යි ග්‍රෑම් මෞලයට කියලා. ඒ කියන්නේ යාගේ මෞලයක් ග්‍රෑම් 20ක් බරයි කියන එකේ තේරුම. මම මෞල දෙකක බර ඇහුවොත් ඔයගලන්ට ටක් ගාලා කියන්න පුළුවන් 40යි කියන්නේ මොකද මෞලයක් 20යි නම් මෞල දෙකක් 40යි. මෞල 3ක් කියනම් කීයද? මෞලයක් 20යි නම් මෞල 3ක් 3 වරක් 20 60යි. මෞල 5ක් කීයද? මෞලයක් 20යි නම් මෞල 5ක් කියන්නේ 20 වරක් 5 100යි. මෞල දශම 5ක් කීයද? ඉතින් අරකම තමයි මෞල දශමයක් කියන්නේ භාගයක්නේ. ඒතර මෞලයක් 20යි නම් භාගයක් කියන්නේ 10යි. ඒක එහෙම නැත්නම් අර 20 වැඩි කිරීම දශම 5 කියලා ගන්න පුළුවන්. ඒත් 10යි එන්නේ. හරි. ඒ කියන්නේ අපි මෞලයක ස්කන්ධය තමයි මේ මෞලික ස්කන්ධය කියන අමාරු දෙයක් නෙමෙයි කොහොමදවත්. ඒතර මෞලික ස්කන්ධය ඒ අදාළ ඉන්න මෞල ගාණෙන් වැඩි කරාම එතන තියෙන මුළු ස්කන්ධය එනවා. ඒ කියන්නේ මෞල 5ක් නම් 5න් වැඩි කරනවා. මෞල 10ක් නම් 10න් වැඩි කරනවා. මෞල දශම 5ක ස්කන්ධය නම් ඕනේ මෞල දශම 5න් වැඩි කරනවා. මෞලික ස්කන්ධය අදාළකින් වැඩි කරාම එතන තියෙන සේරමලගේ ස්කන්ධය නෝ හරියට අඹ ගෙඩියක මිල 10යි නම් අඹ ගෙඩි 2.5ක මිල කීයද ඇහුවොත් ඒ කියන්නේ 2.5ක මිල කීයද ඇහුවොත් ඔයා 10යි 2.5න් වැඩි කරන එකනේ කරන්නේ. අඹ ගෙඩියක මිල වගේ තමයි මෞලික ස්කන්ධය. දෙකම එකට යන දේවල්. අර අමාරු ඒවා නෙමෙයි. මෞලික ස්කන්ධය කියන සංකල්පය හරි. එතකොට දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා ළමයි. මෞලික ස්කන්ධය කියලා කියන්නේ හරියටම ගත්තොත් ඉතින් ඇත්ත මෞලික ස්කන්ධය කියන එක තමයි. දැන් මෙන්න මෙහෙම ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මෞලික ස්කන්ධය කියන සංකල්පය මේ විදිහට තමයි දන්නවා දැන් මෞලික ස්කන්ධය නේ දෙන්නලා ඕන කෙනෙක්ගේ මෞලික ස්කන්ධය. වෙලා තියෙන ලස්සන ආශ්චර්යමත් දෙයක් තියෙනවා. දැන් කාබන් වගේ කෙනෙක්ගේ මෞලික ස්කන්ධය අරගෙන බැලුවොත් සමානයි 12යි ග්‍රෑම් මෞලයටලු. දැන් මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගත්තොත් ඒක නිකන් 12යි. ඕනනම් 12U නේ. අපි නිකන් කාබන් 612 ගැනම කතා කරමු. කාබන් 612 කියලාම කතා කරමුකෝ. එතන මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒක ඇවිල්ලා 12යි. නැත්නම් 12U කියලා දාන්නත් ඔල ස්කන්ධ ක්‍රමාංකය ඒ 12යි. ඒ මෞලික ස්කන්ධය ලස්සනට 12යි ග්‍රෑම් මෞලයට. ඒ කියන්නේ මෞල් ඒ කියන්නේ පරමාණුක ස්කන්ධය ස්කන්ධ ක්‍රමාංකය ගත්තොත් 12යි. මෞලයක ස්කන්ධය හරියටම ග්‍රෑම් 12ක් වෙලා තියෙනවා. ඒකේ පොඩි ආයි කොහොමද එහෙම උනේ? සමහරවිට දෙන එහෙම වෙනව ඇති ඔටෝම එහෙම දෙනවා ඇති සමහරුන්ට. නෝ ටිකක් අර කල්පනා කරන්න පුළුවන් ළමයා බලනවා ඒක එහෙම මාරයිනේ. ඈ එහෙම වෙන්න ඕන කියලා එකක් නෑනේ. ඕනාගයක් වෙන්න තිබුණානේ. හරියටම කොහොමද ස්කන්ධ ක්‍රමාංකය එහෙම නැත්නම් සාපේක්ෂ වරණ ස්කන්ධයේ අගට ග්‍රෑම් මෞලයට කියන එක දැම්ම මෞලික ස්කන්ධය එන්නේ. ඒ කියන්නේ අගයෙන් ගත්තොත් මේ දෙන්න කොහොමද සමාන වෙන්නේ කියන එක කල්පනා කරොත් ළමයිට මතකද අර දුසිමට 12ක් වෙනකොට ශතකයට 100ක් වෙනකොට මෞලයට 6.02.2.10.23 කියලා කුණුහරුප ඉලක්කමක් ගන්න මිනිස්සුන්ට හිතුනේ ඇයි කියලා මම ප්‍රශ්නයක් ඇහුවා. මතකද ඒක? දැන් මම හිතන්නකෝ මේක මේ යගේ නෙවෙයි වෙන අගයක් වුණා කියලා. තේරෙනවද? එහෙමනම් මේක 12 නෙවෙයි ඊට වඩා දැන් හිතන්නකෝ මීට වඩා වැඩි අගයක් කියලා මෞලයට තියෙන ගාන. ඒතර මෞලික ස්කන්ධ කියන්නේ මෙච්චරක ස්කන්ධය කියන එක නේද? මෞලික ස්කන්ධය කියන්නේ පරමාණු මෙච්චරක ස්කන්ධය කියන එකනේ. ඉතින් මෙච්චරක ස්කන්ධය ලාන්ට 12ට සමාන වෙනකොට මේක මේ යගේ නොවි වෙන මොකක් හරි 5යි 10යි 23ක් ගත්තා නම් අනිවාර්යෙන් අරට වඩා අඩු එකක් නේද මෞලික ස්කන්ධෙ ඉන්නේ. ඒක තේරෙනවද? මේ කැත ඉලක්කම අරන් තියෙන වෙන මොකටවත් නෙවෙයි. මෙන්න මේකෙන් ලස්සන සම්බන්ධය හදාගන්න ඕන නිසා. ස්කන්ධ ක්‍රමාංකයයි මෞලික ස්කන්ධය දෙකම සමානයි. ඒකගේ පොඩ්ඩක් වෙනස් වෙන එක විතරයි වෙන්නේ. එහෙම වෙන්නේ ගානට මිම්මට තිතට මේ ඉලක්කම පාවිච්චි කරොත් විතරයි. වෙන ඉලක්කමක් ගත්තොත් ඒ කියන්නේ මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධය. මෞල එකක් කියන්නේ කොච්චරක්ද මෙච්චරක. මේ ප්‍රමාණය ස්කන්ධ තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. මේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සරගොත් අනිවාර්යෙන් ස්කන්ධ 12ට වඩා වැඩි වෙනවා කියලා ළමයින්ට තේරෙනව නේද? මේ ප්‍රමාණයට වඩා අඩු ස්කන්ධයක් අඩු ප්‍රමාණයක ස්කන්ධය සරගොත් මේක ඊට වඩා අඩු වෙන්න ඕනේ නේද? ගානට ඉලක්කම මෞලයකට කොච්චර අනුගානක් අපි සලකමුද කියලා. මම කියන්නේ 12ට දුසිම කියලා මිනිස්සු නිකන් තීරණය කරේ.
ශතකට 100 කියලා ගත්ත මිනිස්සු නිකන් ඒක නිකන් රවුම් අගයක් හොඳට බෙදෙන අගයක් නිසා. හොඳ සම්දිස්ථානයක් නිසා. නමුත් මේක ගත්තේ මිනිස්සු ඊට වඩා හොඳ විද්‍යාත්මක පදනමක් ඇතුව. මොකද මේ විද්‍යාත්මක පදනම සාපේක්ෂ වන ස්කන්ධයට ස්කන්ධ ක්‍රමාංකය මෞලික ස්කන්ධයට සමාන කිරීමේ අරමුණ. ඒ නිසා මේ ඉලක්කම මේ නිකන් ඔහේ අවාරට හොදාහයි විස ගහලා දාපු ඉලක්කමක් නෙවෙයි. බොහොම කල්පනාවෙන් සී බුද්ධියෙන් හොඳ අරමුණක් ඇතුළේ දාපු ඉලක්කමක්. ඒ නිසා අපිට මෙන්න මේ පහසුව තියෙනවා. දැන් ඇත්ත මෙතනින් යම් අපහසුාවක් තියෙනවා. ළමයිකට හිතන ඇති මේක 1.10 23ක් ගත්තා නම් මීට වඩා මාර ආතල්නේ ගණන් කියලා. නමුත් එහෙනම් මේ ගණන් හරිම අප්‍රසන්න දැනකට වැටෙනවා. ඒ නිසා නේ දෙපැත්තක් තියෙනවා. ඕන දෙයක වාසියක් තියෙනවා. අනිත් පැත්තෙන් අවාසියක් තියෙනවා. අර රිස්ක් ඕවර් බෙනිෆිට් නේ අවාසි වලට වඩා වාසි වැඩි විදියක් බලලා තමයි දාලා තියෙන්නේ. මේක හරි වැටෙනවා. මේ විදිහට අරගත්ත එක හරි. ඒ නිසා තමයි මේ අපිට මේ අර කිසියම් කෙනෙක් ස්කන්ධ ක්‍රමාංකයම ග්‍රෑම් මවුලයට කියන එකකින් දැම්මම මෞලික ස්කන්ධය වෙනවා කියන වාසිය ඇවිල්ලා තියෙන්නේ. අර මවුලයට ගත්ත ඒකක ගාන මෙන්න මේ අගේම ගත්ත නිසා. හරි. ඒ නිසා ඒගේ පොඩ්ඩක් කැත වුණා කියලා ඒකට බයින්න කරන්න යන්න එපා ළමයි. ඒක එහෙම නොවුණා නම් ඔයගොල්ලෝ පට්ට වදයක් විදිහින් මේ ගණන් හදන්න ගියාම. වෙලාවට දෙයියන්ගේ පිටින් ඒක එහෙම අගයක් ගන්න තරම් ඒ කාලේ විද්‍යාඥයන්ට මොලේ තිබිලා තියෙනවා. හරි. මෞලික ස්කන්ධය කියන්නේ ඒරම සංකීර්ණ සංකල්පයක් නෙවෙයි. මෞල එකක ස්කන්ධය. ඒතර කාබන්ගේ මෞලික ස්කන්ධය 12යි ග්‍රෑම් මෞලයට. ඔක්සිජන් වගේ කෙනෙක්ගේ මෞලික ස්කන්ධය ගත්තොත් ස්කන්ධ ක්‍රමාංකය 16යිනේ. එහෙනම් එයාගේ මෞලික ස්කන්ධය 16යි ග්‍රෑම් මෞලයට. ඊළඟට හයිඩ්‍රජන් වගේ කෙනෙක්ගේ මෞලික ස්කන්ධය ගත්තොත් H වල එයාගේ ස්කන්ධ ක්‍රමාංකය 1යි. ඒතර එයාගේ මෞලික ස්කන්ධය 1යි ග්‍රෑම් මෞලයට. හොඳේ. H ගේ ස්කන්ධ ක්‍රමාංකය 1යි මෞලික ස්කන්ධය 1යි ග්‍රෑම් මෞලයට. මේවා නම් දන්නවා පොඩි කාලේ නම්. ඊට පස්සේ ඔක්සිජන් වගේ ගත්තොත් 16යි ග්‍රෑම් මවුලයට. හරි. ඊළඟට කාබන් වගේ ගත්තොත් 12යි ග්‍රෑම් මවුලයට. ඊළඟට CO2 ගේ වගේ ගත්තොත් කීයක් දෙන්නේ? දැන් ළමයි දන්නවා CO2 කියන්නේ එක කාබන් එකකුයි O2 ඔක්සිජන්ලා දෙකකුයි එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඒතර කාබන් එකට 12යි. ඔක්සිජන්ලා දෙකට 16 16 32යි නේ. කාබන් එකට 12යි ඔක්සිජන්ලා දෙන්නට 16 වරක් 2 32යි. මේ දෙක එකතු වුණාම සමානයි කියලා එනවා 44යි. ඒකකයේ ග්‍රෑම් මවුලයට මේ මවුලයක ස්කන්ධය කියන එක. ඒ ඔය විදිහට අපිට දෙන ලද මූලද්‍රව්‍ය පරමාණුවක හෝ අණුවක සංයෝගයක යාලගේ මෞලික ස්කන්ධය ගන්න පුළුවන්. මේක අමාරු කන්සෙප්ට් එකක් නෙවෙයි. මෞලික ස්කන්ධය කියන්නේ මවුල එකක ස්කන්ධය. ඊළඟට ඒක අර ස්කන්ධ ක්‍රමාංකයට සමාන ග්‍රෑම් මවුලයට කියන ඒකකයකින් එන ඒ අගය සමයි ඉලක්කම සමානයි ඒකකෙ විතර වෙනස් වෙන්නේ. ඊගවට දෙන්නද කෙනෙක්ගේ ස්කන්ධ ක්‍රමාංකය යනුව එයාගේ පරමාණුක මෞලික ස්කන්ධයේ ග්‍රෑම් මවුලට කියන එකකට හැරවම ඒක එහෙමම සමාන වෙලා එනවා. අණුවක ඒකේ තියෙන පරමාණු ස්කන්ධ මෞලික ස්කන්ධ ටික එකතු කරාම ගන්න පුළුවන්. ওই ටික විතරයි තාම අපි දන්නේ. මේට අමතරව තව එක සම්බන්ධතාවයක් තියෙන ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තට පස්සේ මෞලික ස්කන්ධය ඉවරයි. අපිට උදාහරණ ගණන් කීපයක් හදලා වර්ක් බුක් එකට යන්න පුළුවන්. අපි මේකේ නෝට් එක දාගෙන ඉමු. ලියන්නමයි මාතෘකාව මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මේක සංකේතත් කරනකොට සාමාන්‍යයෙන් සංකේතත් කරනවා කැපිටල් M කියන සංකේතයෙන් මෞලික ස්කන්ධය කියන කැපිටල් M කියන සංකේතයෙන් සංකේතත් කරනවා. හරි. ලියමු මෙන්න මෙහෙම. සලකා බලන මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක මවුල එකක වරහන් ඇතුලේ අණු හෝ පරමාණු 6.02 වැඩි කිරීම 1023ක නේ. මවුල එකක කියන්නේ අණු හෝ පරමාණු මෙච්චරක කියන එකනේ. මවුල එකක කියන්නේ මෙන්න මෙයාගේ මෙච්චරක ස්කන්ධය එහි මෞලික ස්කන්ධයයි. හරි. මෙය සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනුයේ ග්‍රෑම් මවුලයට නැත්නම් මවුලයට ග්‍රෑම් G මොල් ඍණ 1 යන ඒකකයෙන් වේ. G මොල් ඍණ 1 යන ඒකකයෙන් වේ. ඊට පස්ලින් තරුවක් දාලා ලියන්න. සලකා බලන පරමාණුවක
ස්කන්ධ ක්‍රමාංකයේ අගය ස්කන්ධ ක්‍රමාංකය කිව්වත් එකයි ස්කන්ධ ක්‍රමාංකයට අගයක් විතරයි තියෙන්නේ. නමුත් අපි වාක්‍ය පැහැදිලි වෙන දාමු එහෙම. ස්කන්ධ ක්‍රමාංකයේ අගය ග්‍රෑම් මවුලයට ඒකකයෙන් ඉදිරිපත් කළ විට ස්කන්ධ ක්‍රමාංකයේ අගය ග්‍රෑම් මවුලයට ඒකකයෙන් ඉදිරිපත් කළ විට එහි කියන්නේ පරමාණුනේ එහි එතෙම පරමාණුවේ ග්‍රෑම් මවුලයට ඒකකයෙන් ඉදිරිපත් කළ විට එම පරමාණුවේ මෞලික ස්කන්ධය ලැබේ. එම පරමාණුවේ මෞලික ස්කන්ධය ලැබේ. ඒක මේ කණාවට වෙච්ච දෙයක් නෙවෙයි. ඒක උනේ ගානට අපි ගන්න අනුගාන එහෙම වෙන්න තමයි තෝරලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ දැන් ඇතර උනේ ළමයි අරක හොයලා මෞලික ස්කන්ධය හොයලා ස්කන්ධය හොව නෙවෙයි. හරි? ස්කන්ධයයි මේකයි ස්කන්ධය මෞලික ස්කන්ධය හොයලා ඒ අනුව මේ අනුගාන තීරණය කරපකයි කරගත්තේ. හරි? ඒක ගණිතමේ ගිහිල්ලා තියෙන්නේ. ඒක එහෙම වෙච්ච නිසා තමයි ඔය මම දැන් කියපු කාරණාව තෘප්ත වෙන්නේ. දෙන්නද පරමාණුක කිසියම් පරමාණුක ස්කන්ධ ක්‍රමාංකයේ අගය ග්‍රෑම් මවුලයට ඒකකයෙන් ඉදිරිපත් කළ විට එම පරමාණුවේ මෞලික ස්කන්ධය ලැබේ. හරි. උදාහරණ කියලා දාලා මම අර හේතුව අරකයි කිය ඉන්න ගියේ නෑ. ඒක කොහොමත් සමහරව උගන්වන්නේ නෑ. අතන නිකන් ඒක කියලා දාලා නිකන් එන ඕගොල්ලෝ ඕ ලෙවල් ඉඳන් දැනෙන එකක් නේ. මම හේතුව පැහැදිලි කිරීමක් කරා උසස් පෙළ මට්ටමට ඒකේ විභාගෙන් අහන්නේ නෑ ඕක. නමුත් අර ළමයිගේ ඔළුවේ තියෙන එකනේ නිකම්ම දෙයක් කටපාඩම් කරනවට වඩා හොඳ නිසා එහෙම කිව්වේ. ඒ අර මම ඔක නෝට් එකේ සඳහන් කරේ නෑ. අවශ්‍ය කෙනෙකුට ඉතින් පැන්සලකින් වගේ ලියා ගන්න පුළුවන්. අර ඉලක්කම ඒ අගේ ගත්ත නිසා තමයි මේ වාසනාව අපිට උදා වෙලා තියෙන්නේ කියලා. උදාහරණ කියලා දාලා මේ සෙට් එක දාගන්න මටක් දාලා. උදාහරණ කියලා දාලා මේ හතර දෙනාව දාගන්න. හරි. යාගේ ස්කන්ධ ක්‍රමාංකයෙන් මෞලික ස්කන්ධය ගන්න පුළුවන් කියන එක. හරි. ඒක දාගන්න අපිට ඊට අමතරව තව එක සම්බන්ධතාවයක් තියෙනවා. මේක ලියාගත්තට පස්සේ අපි මේ සම්බන්ධතාවය ගැන කතා කරමු. දැන් කොටසින් පස්සේ කියන්නේ සාපේක්ෂ වර්ණ ස්කන්ධය කියන පාර්ට් එක කතා කරලා පස්සේ ඊළඟට යන්න තියෙන්නේ දැන් මෞලික ස්කන්ධය කියන පාර්ට් එක කතා කරලා පස්සේ ඊගවට මේ මෞලික ස්කන්ධය සහ මෞල ගාන අතර තියෙන සම්බන්ධතාවය. මේක අමාරු එකක් නෙවෙයි. හරිද? දැන් මොකක් හරි කෙනෙක්ගේ ඒ කොතන හරි තැනක මොකක් හරි පද්ධතියක් ගත්තට පස්සේ එතන අදාළ කෙනාගේ මෞල කීයක් ඉන්නවාද කියන එක හොයාගන්න ඉදිරිපත් කරන සම්බන්ධතාවයක් ගැන තමයි කතා කරන්න හදන්නේ. දැන් මෙහෙමයි ළම හරි සරල දෙයක් තියෙන්නේ. දැන් හිතන්නකෝ උදාහරණයකට මෙන්න මෙහෙම දෙයක්. හරි. ඔයාගේ ගාව තියෙනවා රුපියල් 1000ක්. රුපියල් 1000ක් තියෙනවා. හරි. ඔයා ඒ වගේම දන්නවා එක අපි හිතමු ඇපල් ගෙඩියක් කියලා නිකන් බොරුට එක ඇපල් ගෙඩියක මිල රුපියල් සුළු වෙන එකක් ගමුද මං කියන මේක හොඳ ඇපල් జాතියක් එක ඇපල් ගෙඩියක් රුපියල් 100යි. හරි. එක ඇපල් ගෙඩියක් රුපියල් 100යි. ඔයා ගාව රුපියල් 1000ක් තියෙනවා. එතකොට ඔයාගෙන් ඇහුවොතින් දැන් ඔයාට ඔයා ගාව තියෙන ගාණෙන් ඇපල් කීයක් ගන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ ඔයාගේ ගාව තියෙන මුළු මුදල. ඔයා ගාව තියෙන සේරම මුළු මුදල මේ තියෙන්නේ. මේ තියෙන්නේ එක ඇපල් ගෙඩියක මිල. එකක මිල සරලව දානවා ඇපල් කියන කරා එක ඇපල් ගෙඩියක මිල එක ඇපලක මිල මේ තියෙන්නේ. ඇපල් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද කියලා අහුවොත් එයා මොකක්ද දෙන උත්තරේ? ඔයාගාව 1000ක් තියෙනවා එක ඇපල් ගෙඩියක් 100යි නම් මට ඇපල් ගෙඩි 10ක් ගන්න පුළුවන්. ඒක ඔයා ඇත්තටම ගණිතමයව කරා නෙවෙයි ඉබේ වුණානේ. ඔයාගාව රුපියල් 1000ක් තියෙනවා නම් ඇපල් ගෙඩියක් 100යි නම් ඔයාට ඉබේ එනවා 10යි කියලා. ඒ කොහොමද ඒක ආවේ? ඒ ඇවිල්ලා ඔයා ඉදිනදා ජීවිතේ ඒක ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා ඒක ඔයාට ඕන තරම් ඒ වගේ අත්දැකීම් තියෙන නිසා. නන්නේ 100 ඇපල් 1000කට 10 නේ නේ. ඕක මොකද්ද? ඕක මොකටද මැත්ස් ඕක? හැබැයි ඕකම තමයි මේ කෙමිස්ට්‍රි වල අපි මවුලය ওই සම්බන්ධව පාවිච්චි කරන්නේ. හැබැයි මෙතනදී ළමයින්ට මේක හෙන මැතමැටිකල් පාර්ට් එකක් වෙනවා. මාර ගණිතයක් මෙතන තියෙනවා වගේ වෙනවා. නෑ ළමයි මේක මෙහෙම එන කෙමිස්ට්‍රියක් කෙමිස්ට්‍රිවත් මැත්ස් වලවත් මොකක්වත් එහෙම සංකීර්ණ සංකල්පයක් නෙවෙයි. ඔයා මෙතන කරපු දේම තමයි කරන්න තියෙන්නේ. හරි. ඉතින් මේකට අපි සම්බන්ධතාවයක් ඉදිරිපත් කරලා මේකට බොරු විද්‍යාවක් ආරෝඪ කරනවා. හැබැයි මේක ඇතුලේ තියෙන රෙදිනදා කතාව තමයි. දැන් කොහොමද මේක මේ මොකද්ද මම මේ කියන්න යන්නේ? හරියට කියනවා නම් මුළු ස්කන්ධයේ තියෙනකොට අපිට මේක සිම්පල් m කියලා. එකයි මවුල මවුල එකක ස්කන්ධයේ තියෙනකොට මුළු ස්කන්ධයේ තියෙනවා මවුල එකක ස්කන්ධය. කියන්නේ මෞලික ස්කන්ධයනේ. මවුල එකක ස්කන්ධය කියන්නේ මෞලික ස්කන්ධය කැපිටල් M. මවුල ගාන ඒ අදාළ කෙනාගේ මවුල කීයක් එතන ඉන්නවාද කියන එක හොයාගන්න විදිහ. හරියට මේකම තමයි. මුළු ස්කන්ධය කියන්නේ මුළු මුදල. එකයි මවුලවල මිල. කියන්නේ එකක ස්කන්ධය වගේ. අර ස්කන්ධය ආශ්‍රයෙන් යන්නේ මේක. ඒතර ඇපල් ගෙඩි කීයක්ද වගේ මවුල කීයක්ද කියන්නේ. හරි. එහෙනම් ළමයිකට තේරෙනවා මුළු ස්කන්ධය මුළු සේරම ස්කන්ධය කියන්නේ සිම්පල් m කියලා ගන්න එක මවුලයක ස්කන්ධයෙන් බෙදුවහම තමයි අපිට මවුල ගන්න එන්නේ. හරියට මුළු වාගාව තියෙන මුදල එක ඇපල් ගෙඩියක ගාණෙන් බෙදුවහම ඔයාට එතනින් මිලදී ගන්න පුළුවන් ඇපල් ගාණ එනවා. නැත්නම් රුපියල් 1000ක් වටින මුදලාට කියනවා මුදලාලි මට 1000ක් ඇපල් දෙන්න කියලා. එතන එක ඇපල් ගෙඩියක් 100 යන මුදලට අග්ගලා 1000 100න් බෙදලා 10යි ඇපල් දෙන්නේ ඔයාට. ඒ වගේ තමයි. ඔයාට
එකක ස්කන්ධය තියෙනවා මුළු ස්කන්ධය තියෙනවා. මුළු ස්කන්ධය එකක ස්කන්ධයෙන් බෙදුවම කී දෙනෙක් එතන ඉන්නවද කියන එක එනවා. ඒ සම්බන්ධය තමයි මේ අපිට කතා කරන්න තියෙන ඊළඟ සම්බන්ධය වෙන්නේ. ඒක කතා කරලා ඉවරයි අතර. මොකද ඇති දෙයක් නෑ නේද? මුළු ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධෙන් එතන තියෙන අදාළ කෙනාගේ මෞල ගන්න නෝක තමයි අපි ඊගව සම්බන්ධතාවය වෙන්නේ. හරි. ළමයි අපි දැන් අන්තිමට මෞලික ස්කන්ධය කියලා දාගෙන උදාහරණයක් දාලායි තියෙන්නේ. ඊගවට අපි ඒ යටතේ ලියමු. මෙන්න මේ සම්බන්ධතාවය කෙලින්ම දාගමු අපි. ඊට අමතරව මුකුතර විශේෂයෙන් සඳහන් කරන්න දෙයක් නෑ. මේක අපි දන්න දෙයක්. මේ සම්බන්ධතාවය දාගමු. දාගෙන මේකේ පද හඳුන්වමු. n කියන්නේ මෞල ගණන. සිම්පල් m කියන්නේ මුළු ස්කන්ධය. එතන තියෙන ඒ කෙනාගේ මුළු ස්කන්ධය. කැපිටල් M කියන්නේ ඒ අපි සලකා බලන කෙනාගේ මෞලික එහෙම නැත්නම් මෞල එකකනේ මෞලික ස්කන්ධය. හරි. මොන දේවල් ටිකට අග්ගල දාගන්න ඊගාවට අපි යනවා මේක ඔයගොල්ලෝ ලියාගෙන ඉවරනට පස්සේ මේ ඔස්සේ උදාහරණ ගණන් කීපයක් හදන්න තියනවා ඊගාවට. පළවෙනි උදාහරණ ගැටලුව බෝඩ් එකේ දාලා තියෙනවා සෝඩියම්ගේ ග්‍රෑම් 4.6ක් තුල තියෙන සෝඩියම් මෞල ගාන හොයන්න. පරාංගතන මේ මෙහෙම නිකම්ම එන්නේ 23යි කියලා දෙන්නේ සෝඩියම්ගේ මේ මෞලික ස්කන්ධය නැත්නම් ස්කන්ධ ක්‍රමාංකය මේ දෙන්නේ අර අපි දැන් දන්නවනේ ස්කන්ධ ක්‍රමාංකයට ග්‍රෑම් මෞලයට කියන කෑල්ල අගට දාගත්තයින් පස්සේ කෙලින්ම මෞලික ස්කන්ධ එනවනේ නේද? ඒ නිසා මේ ඒක දැන් ළමයින්ට භාවිතා කරන්න පුළුවන් ටක් ගාලා පොඩි වෙලාවක් අරගෙන මේ ගාන උත්සාහ කරලා හදලා ඊට පස්සේ වීඩියෝ එක ආයෙ ප්ලේ කරන්න. කියන වීඩියෝ එක නවත්තලා ඒ වැඩේ කරලා ආපහු සැරයක් වීඩියෝ එක ප්ලේ කරන්න. හරි. මම හිතනවා මේනකොට ළමයි ගාන හදලා හෝ ගාන හදන්න උත්සාහ කරලා ඉතින් අමාරු ගානක් නෙමෙයි අතිශයින්ම ලේසි ගානක්. එතකොට මෞල ගාන හොයන්න කියලා කියන්නේ ස්කන්ධය දීලා තියෙනවා මෞලික ස්කන්ධයට අවශ්‍ය පසුබිම තියෙනවා. මෞල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට මෞල ගාන හොයන්න ඕන සෝඩියම්ගේ නිසා අපි ඒක එහෙම දාමු. ඒ විදිහට සෝඩියම් මෞල ගාන සංකේත කියව ගන්න පුළුවන්. ස්කන්ධය 4.6යි ග්‍රෑම් මෞලික ස්කන්ධය 23යි ග්‍රෑම් මෞලයට උත්තරේ මේක සුරු කරලා පස්සේ දැන් ඒකක කැපෙන විදිහත් ඕන නම් බලන්න මේවා මේ කරන්න ඕන දේවල් නේ නිකම් මේ පළවෙනි ගන්න නිසා කියන්නේ. මේ ග්‍රෑම්ට මේ ග්‍රෑම් කැපිලා යනවා. එතන මෞලයට කියලා ඉතින් යට තියෙන කිරින් උඩට එද්දි මෞල වෙලා උත්තරේ හරියට මෞල වලින් එනවනේ. උත්තරේ 0.2යි මෞල කියලායි එන්නේ. දැන් ළමයිකට මේ විදිහට ගානක් හදලා දෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. අංක 1. මේ සම්බන්ධය ලියන එක අත්‍යවශ්‍යද නැත. එහෙම ලියන්න නැතුව එකපාර මේකෙම ගාන ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ සම්පූර්ණ කරනවා වෙනවා. අංක 2 මේ ඒකක දාන එක අත්‍යවශ්‍යද? ඒකටත් ළමයි උත්තරේ නැහැ කියන එක. මේ වගේ රසායනික ගණනය කිරීම පාඩම. ඊට පස්සේ ඉනෝගනික් ඔය වගේ තැන්වලදී ගානක් හදනකොට ආදේශ කිරීමේ පියවර වලට ඒකක දැම්මයි කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. නමුත් ෆිසිකල් කෙමිස්ට්‍රි වල වායු නියම, එන්තැල්පි, චාලක රසායනයේ, සමතුලිතතාවය, ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි සහ පළවෙනි පාඩමෙත් ඔය තියෙනවා විදුලි චුම්බක තරංග සම්බන්ධ ගණිතය කිරුවා. ඒ වගේ තැන්වලදී එයාලා ඒකක බලාපොරොත්තු වෙනවා. හරි. සමහර පාඩම් තියෙනවා ඒකක බලාපොරොත්තු වෙනවා. සමහර පාඩම් තියෙනවා ඒකක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ළමයින්ට ඉතින් අර මේ දෙකකට මොකද දෙකක් කියලා ඕනම එකකට ඒකක දානවා කියලා යන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ. හරි. නමුත් අවශ්‍ය නම් ඒකක දාන්නේ නැතෝ උනත් මේ වගේ ගණන් මම ඕන තැනදී ඕන කියලා කියනවා. ඕන නැති එකේදී ඕන නැහැ කියලා කියනවා. නමුත් දැම්මයි කියලා වැරදිත් නැහැ. ඒත් ඔයාලට නිකන් අර ಜಾති දෙකට දෙකක් අපිට මේ ගානක් දුන්නම ඒක ගණනය කිරීමද ෆිසිකල්ද කියලා හිතා ගන්න බෑ වගේ වෙනවා නම් ඒකක දාගෙන යන එකට පුරුදු වුණා කියලා කමක් නැති. ලොකු වෙලාවක් යන්නේ නැහැ. පුරුදු වුණාම ඕක නිකම්ම අර ලියනකොට මේකත් ලියවෙනවා. ඒ නිසා වඩා හොඳයි ළමයෙක් පුරුදු වෙනවා නම්. නමුත් පුරුදු නොවුණා කියලා කිසි ගැටලුවක් නැහැ. කොහොමද ෆිසිකල් කෙමිස්ට්‍රි වලට එද්දි දාන්න වෙන නිසා දැම්ම ඉතින් ඔක පුරුදු කරලා තියාගන්න එකේ යම් හොඳක් තියෙනවා. එතකොට ඒකත් අත්‍යවශ්‍ය නැහැ. නමුත් අවසාන උත්තරේ නම් ඒකක අනිවාර්යෙන් දාන්න ඕන. මම ළමින්ට කලින් තැනකදීත් කිව්වා මේ වගේ එකකට උත්තරයකට ලකුණු වෙන් කරනකොට ඉලක්කමටයි ඒකකයටයි වෙන වෙනම ලකුණු වෙන් වෙනවා. ඒකකේ නැත්තම් කීයක් හරි වට අඩු වෙනද? එහෙමවත් ලකුණු අඩු කරගන්න එපා. හරි. මේක තමයි පළවෙනි උදාහරණ ගැටලුව. ඒක ලේසි. අපි දෙවෙනි උදාහරණ ගැටලුවකට යමු. 2 CO2 හරි 0.5යි මවුල ප්‍රමාණයක ස්කන්ධය ගණනය කරන්න. CO2 0.5යි මවුල් ප්‍රමාණයක ස්කන්ධය ගණනය කරන්න වරහන් ඇතුලේ ස්කන්ධ ක්‍රමාංකයක් දීලා තියෙනවා කාබන් 12යි ඔක්සිජන් 16යි කියලා. හරි. තමයි සුපුරුදු පරිදි පොඩි වෙලාවක් ගන්න පුළුවන් අරගෙන ගන්න උත්සාහ කරන්න වීඩියෝ එක නවත්තලා ඊකවට අපෝසරයක් වීඩියෝ එක ප්ලේ කරලා ඔයා හදපු විදිය හරිද අඩුපාඩුවක් තිබුණා නම් ඒ දේවල් ටික හදාගන්න. මම යනවා ගන්නට ඕගොල්ලෝ හදුවා ඇති හදලා ඇති කියලා හිතාගෙන එතකොට ආයම සරක ස්කන්ධය හොයන්න තියෙන්නේ. ස්කන්ධය හොයන්න ඕන මෞල ගාන තියෙනවා සහ ස්කන්ධ ක්‍රමාංකයක් තියෙනවා කියන මෞලික ස්කන්ධය තියෙනවා. එතකොට මෞල ගාන සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඕකන අපි දන්න සම්බන්ධතාවය. මේකෙන් අපිට දැන් හොයන්න සිද්ධ වෙලා තියෙන ස්කන්ධය කියන එක කෙලින්මනේ ස්කන්ධය. එහෙනම් ඒක උක්ත කරගන්න පුළුවන් m සමානයි සිම්පල් n වාරයක් කැපිටල් M කියලා එනවා. ඒ කියන්නේ මෞල ගාන වතාවක් මෞලික ස්කන්ධයෙන් එයාගේ ස්කන්ධය ගන්න පුළුවන්. මේවා මේ ගණිතමයව කරන්න ඕන දේවල් නෙවෙයි නේද ළමයි? හරියට ඇපල් ගෙඩි 10ක මිල කීයද හෝ වගේ. එක ඇපල් ගෙඩියක මිල හරියට මෞලික ස්කන්ධය වගේ.
මවුල ගාන කියන්නේ හරියට ඇපල් ගෙඩි ගාන වගේ. එක ඇපල් ගෙඩියක මිල තියෙනකොට ඇපල් ගෙඩි ගාන දීලා තියෙනකොට ඒ දෙක වැඩි කරලා තමයි ඒගොල්ලන්ගේ මිලේ එකතුව හදාගන්න කියන එක ළමයින්ට තේරෙනවනේ නේ. ඇපල් ගෙඩියක් 150යි 100යි නම් ඇපල් ගෙඩිය 8ක් 800යි කියන්න ඕගොල්ලන්ට පුළුවන් නේ. ඒ වගේ තමයි. අර මේකට මේ ගණිතමය දේවල් ඕන එක තමයි මම කිව්වේ. එකපාර උත්තරේ දැම්මත් ප්‍රශ්නයක් නෑ ළමයින්ට. මේකට ලකුණු හම්බෙනවා ආදිච්ච කිරීම කරලා. මවුල ගාන 0.5යි මවුල. මෞලික ස්කන්ධය කාබන්ට 12යි ඔක්සිජන්ට 16 වරක් 2 නේ O2 නේ 16 වරක් 2 32යි 32 12යි 44යි ග්‍රෑම් මවුලයට. ඒවා වෙන වෙනම හදන එක අත්‍යවශ්‍ය නෑ. එකපාර මෙතෙන්නම දාලා දාන්න පුළුවන්. මොකද 44 වරක් 0.5 කියන්නේ හරියට භාගයක් නේ 0.5ක් කියන්නේ. උත්තරේ 22යි ග්‍රෑම් කියලා එනවා. හරි. ග්‍රෑම් 22යි කියලා අවසාන උත්තරේ එනවා. හරි. ඒක තමයි දෙවෙනි උදාහරණ ගැටලුව. අපි යම් තව උදාහරණ ගැටලුවකට. තුන්වෙනි එක. අංක 3 මම මේ උදාහරණ ගැටලුව 1 කියලා විතරයි තාම තියෙන්නේ. දැන් 2 කියලා අතන දැම්මෙත් නෑ. ඔයාලා දාගන්න නැතිනේ. තුන්වෙනි උදාහරණ ගැටලුව අංක 3 එහෙම කරා. C6H12O6 වල 0.9යි ග්‍රෑම් ප්‍රමාණයක ඇති ප්‍රමිලක 1 C6H12O6 මවුල ගණන. රොමිලක්කං 2 කාබන් මවුල ගණන. රොමිලක්කං 3 හයිඩ්‍රජන් මවුල ගණන. රොමිලක්කං 4 C6H12O6 අණු ගණන. රොමිලක්කම් 5 කාබන් වල පමණක් ස්කන්ධය. කාබන් වල පමණක් ස්කන්ධය. හරි. රොමිලක්කම් 5ක් තියෙන මේකට අදාළව මේ එකින් එක ඕගොල්ලෝ හොයාගෙන යනවා. හරි. ඉතින් කලින් අරට ටිකක් වැඩිපුර වෙලාවක් යාවි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ගාන ටිකක් දිගයිනේ. ආපහු සරයක් ළමයි සුපුරුදු පරිදි වීඩියෝ එක නවත්තලා උත්සාහ කරලා උත්තර සීරම ගන්න try කරලා මේකට උත්තරයක් ගන්න. මට ඊට කලින් ස්කන්ධ ක්‍රමාංක දෙන්න බැරි වුණා. කාබන් 12යි හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 16යි. හරි. ඒක පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ. නමුත් මේ මූලික දේවල් නම් ටික කාලයක් ඇද්දී ළමයින්ට කොහොමවත් මතක හිටිනවා. වීඩියෝ එක පොඩක් නවත්තලා ගාන හදලා ඊගාවට ගානේ ඩිස්කෂන් එක බලන්න. මම හිතනවා ළමයි මේ වෙනකොට ගාන හදලා නැත්නම් ගාන හදන්න උත්සාහ කරලා ඇති. අපි ඒ යටතේ කොහොමද මේක විසඳන්නේ කියන එක බලමු. රොමෙලක එකේ ග්ලූකෝස් මවුල ගාන අහනවා. එතකොට මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට මෙයාගේ අපි හොයන ග්ලූකෝස් මවුල ගාන ඒක නම් එහෙම ලියන එක අත්‍යවශ්‍යම නෑ. මම ඒ උනට ලියනවා ටික පිළිවෙලක් හදා ගන්න ඕන නිසා. ස්කන්ධයේ 0.9යි ග්‍රෑම්. එයාගේ මෞලික ස්කන්ධය හොයලා බලුවොත් ළමයින්ට 180යි ග්‍රෑම් මවුලයට කියලා. ඒක එකතු කරලා ගන්න ඕන හරියට. 180යි මට නම් මතකයි. ඒ නිසා මම මේක පාර මතකෙන්ම දානවා. සුළු කරලා ගත්තාම මෙයාගේ මවුල ගාන එන්නේ කීයක්ද? 0ට 0යි 9ට 0යි 90ට 0යි 900ට 5යි මවුල කියලා. හරිද? ටිකක් දශම කීපයක් සුළු කරන්න තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ඉතින් පුළුවන් නේ. ඔලෙවල් ගණන්කාරයනේ මේ ඉන්නේ. හරි. 0.05යි මවුල. රොමිලකම් 2 කාබන් මවුල ගාන අහනවා. රොමිලකම් 2 කාබන් මවුල ගාන. දැන් මේ වගේ ගණන් අපි කලින් කොටසදී කතා කරා. කාබන් මවුල ගාන. මම ඒක කෙටියෙන් ලියන්න දැන්. NC ඒ කියන්නේ කාබන් මවුල ගාන සමානයි. ළමයි දැන් මේක දන්නවා. ග්ලූකෝස් එක්කෙනෙක් ඇතුලේ කාබන්ලා 6ක් ඉන්නවා. ග්ලූකෝස් වල එක්කෙනෙක් ඇතුලේ කාබන්ලා 6ක් ඉන්නවා. ඒතර කාබන් ගාන කියන්නේ ග්ලූකෝස් ගාන වගේ 6 ගුණයක් නේ. මෙතනින් එන කාබන්ලා ටික වෙන් කරලා ගත්තොත් කාබන් ගාන ග්ලූකෝස් ගාන වගේ 6කට. කෝච්චියක් තියෙනවා. ඒ කෝච්චියේ එන්ජින් එකකුයි කෝච්චි පෙට්ටි 5කුයි තියෙනවා කියන්නකෝ. ඒතර කෝච්චි එක කෝච්චි පෙට්ටි 5ක් තියෙනවා. ඒතර කෝච්චි 6ක තියෙන පෙට්ටි ගාන කීයද ඇහුවොත් ඔයාලට පුළුවන් 6 වරක් 5 කියලා 30 කියලා ගන්න. ඒ වගේ තමයි. C6H12O6 එක්කෙනෙක් ඇතුලේ කාබන්ලා 6ක් ඉන්නවා. ඒතර ග්ලූකෝස් ගාන වගේ නැත්නම් මේ මුළු කෙනාගේ ගාන වගේ 6 ගුණයක් තමයි කාබන් ගාන නේ. එකක් ඇතුලේ 6ක් ඉන්නවනේ. මෙන්න මෙයාගේ මවුල ගාන වගේ 6 ගුණයක් තමයි කාබන් මවුල ගාන. ඒතර මෙයාගේ මවුල ගාන කලින් අපි හොයාගන්නවා 0.05යි කියලා. ඒක වගේ 6ක් කියලා කියන්නේ අවසාන උත්තරේ 0.03යි මවුල කියලා. හරි. දැන් උත්තරේ වෙන්නේ. රොමිලකම් 3 යහන්නේ හයිඩ්‍රජන් මවුල ගාන. හරි. ඉතින් සුපුරුදු පරිදි මෙයාගේ එක්කෙනෙක් ඇතුලේ හයිඩ්‍රජන්ලා 12ක් ඉන්නවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් මවුල ගාන සමානයි අරයාගේ එක්කෙනෙක් ඇතුලේ හයිඩ්‍රජන්ලා 12ක් ඉන්නවනේ. ඒ කියන්නේ අරගොල්ලෝ ගාන වගේ 12 ගුණයක් නේ. එයාගේ ගාන වගේ 12 ගුණයක් හයිඩ්‍රජන්ලා ඉන්නවා. සමානයි මෙයාගේ මවුල ගාන 0.05යි. ඒක වැඩි කරන්න යනවා 12න්
සුළු කරනවා සූත්‍රය නම් 0.06යි මවුල කියලා. හරි. ඔන්න එයාගේ උත්තරේ රෝම ඉලක්කම් 3ට අදාළව 0.06යි මවුල. හරි. එතකොට රෝම ඉලක්ක 1 හැදුවා 2 හැදුවා 3 හැදුවා අපි 4 සහ 5 කියන දෙකට යන්න ඕන ග්ලූකෝස් අණු ගානයි කාබන් වල පමණක් ස්කන්ධයයි. මම මේ කොටස් ටික මකලා ඒ අවසාන රෝම ඉලක්කම් දෙක විසඳන්න යනවා. හතරෙනි කියන්නේ ග්ලූකෝස් අණු ගණන. හොඳයි. දැන් රෝම ඉලක්කම් 1 යහන්නේ ග්ලූකෝස් මවුල ගාන. රෝම ඉලක්කම් 4 යහන්නේ අණු ගාන. ඒ කියන්නේ ඇත්තම ඉලක්කම. දැන් මවුල කියන්නේ හරියට දුසින් ගාන වගේනේ නේද? ඒතර දුසින් 5ක් නම් පළවෙනි උත්තරේ ඇත්තම පොත් ගාන 60ක්. මේ 12ක් 5 60ක්. අන්න ඒ වගේ මේ දුසින් ගාන හොයනවා පල්ලෙහාගේ ඇත්තම ගාන අහනවා. හරි. රෝම ඉලක්කම් 4 දැන් මවුල ගාන අපි දැනට දන්නවා. ඒතර කලින් කොටසේ අපි ඉගෙන ගත්තා මවුල ගාන සමානයි අණු ගාන බෙදීම ඇවගාඩ්‍රෝ නීතිය. මේක L කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇවගාඩ්‍රෝ නීතිය මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. ඔය දෙකේ ඕන එකක් ගැලපෙනවා. හරි. මම මේ විදිහට යන්නම්කො මේ වෙලාවේ. ඒතර මවුල ගාන අපිට මේ වෙලාවේ ඕනේ අණු ගානනේ. ග්ලූකෝස් අණු ගානනේ අහන්නේ C6H12O6 කියන ග්ලූකෝස්. හරි. ඒතර අණු ගාන සමානයි හරස් ගුණිතෙන් එනවා මවුල ගාන වතාවක් ඇවගාඩ්‍රෝ නියතය කියලා. ඒතර මවුල ගාන අපි දැන් කලින් හොයාගත්ත 0.05යි මවුල ඒකකේ දාන්න ඕන නම් පුළුවන් ඕන නොදා ඉන්න පුළුවන්. ඇවගාඩ්‍රෝ නියතය 6.0222 1023 මේක විභාගයට නම් දෙනවා. දැන් අපිට නම් මතකයි ඕකනේ. ඕක තමයි සුළු කරන්න තියෙන්නේ. ඒතර ළමයි මට පුළුවන් මේක සුළු කරලා ගන්න මෙහෙම. මම මේ පොඩි වෙනසක් කරනවා. හොඳේ මේක මම ගන්නවා 0.5 වතාවක් 10 ඍණ 2යි කියලා. 1යි 2යි 10 බල දෙකක් පැන්නුවා. ඒතකොට 10 ඍණ 2යි 0.5යි. එහෙම දානවා. මේක තමයි මම මේ වෙන විදිහකට ලිව්වේ ආයෙමත්. වැඩි කිරීම 6යි මේ සුළු කිරීම හොඳේ. මේක ළමයෙකුට කැමති විදිහකට කරන්න අයිතිය තියෙනවා. ඉතින් මට තියෙන එක්ස්පීරියන්ස් අනුව කියන්නේ මට ගණන් හදලා තියෙන අත්දැකීම් අනුව මට ලේසි කියලා හිතෙන විදිහකට යනවා. සමහරට මට හිතෙන දේ වැරදි වෙන්නත් පුළුවන්. ලේසි වැරදි නෙවෙයි. අමාරු වෙන්නත් පුළුවන්. හරි එහෙමත් වෙයි ඕගොල්ලන්ට. මම දන්නා මෙතන මේක තමයි ලේසි ක්‍රමය කියලා. නමුත් අර අපි අපේ තියෙන අත්දැකීම් එක අපි ගණන් හදන්න ඉගෙන ගන්නවා. මේ වගේ දෙයක් කොහොමද සුළු කරන්නේ? මේ වගේ දෙයක් කොහොමද මම කිව්වේ අර ඔයගොල්ලෝ මොකක්ම හරි දෙයක් ස්පෝර්ට් එකක් ඔයාලට පුළුවන් කියලා හිතන්න. අර ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔයාලට චෙස් අදින්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාලට ෆුට්බෝල් ගහන්න පුළුවන් වෙනවා. ඔයාලට ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාලට හොඳට කතා කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාලට ලස්සන සින්දු කියන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාලට නිකන් ෆ්‍රී ස්ටයිල් නටන්න පුළුවන්. මොකක් හරි කරනකොට ඔයාලා ඒක ඇතුලේ පරිණත වෙනවා කියලා කියන්නේ මම කියන ඕමි ගහනවා හරි හිතන්නකෝ. ඊළඟට මොකක්ද මෙතෙන්න ගහන්න ඕන හොඳම කොලේ කියන එක තියරිටිකලි ඔයාලට උගන්වන්න බෑ කවදාවත්. ඊළඟට අදින්න ඕන මූව් එක මොකක්ද කියන එක චෙස් බෝඩ් එකේදී ඔයාලට තියරිටිකලි උගන්වලා ඉවර කරන්න බෑ. ෆුට්බෝලේ අරන් යනකොට ඊගාව මොහොතේ ඉස්සරහට ප්ලේ කරනකොට මේක කපන්න ඕනේ කොහාටද? ගෝල් එකට යන්න නම් ගෝල් කීපර්ට අල්ලන්න අමාරුම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට මේ බෝලේ ගෝල් එක ඇතුළට යවන්න තියෙන හොඳම මූවමන්ට් එක මොකක්ද? මේ ඊළඟ මොහොතේ එන බෝල්ට මම පාර ගහන්න ඕනේ කොහොමද? ඊළඟට මගේ මේ කතාව ලස්සනෙන් මම පාවිච්චි කරන්න ඕන වචනේ මොකක්ද? මේ සින්දුව ලස්සනෙන් ඊළඟ තැන මම දාන වේරියේෂන් එක මොකක්ද? ඒ සියල්ල එන්නේ වගේ එක්ස්පීරියන්ස් එක. ඕන දෙයකට එහෙමයි. ඒ කිසිම දෙයක් අර වචනෙන් කියලා ඉවර කරන්න බෑ. ඒවා එක්ස්පීරියන්ස්. ඒවා අත්දැකීම් එක්ක හැදෙනවා. ඔයාලට පුළුවන් ඕනම දෙයක් කල්පනා කරලා බලන්න. එහෙම නෙවෙයිද කියලා. ඔයා ගේම් එකක් ගහනවා කියලා හිතන සරලව. ඒ ගේම් එකේ ඔයාට මේකේ දැන් ඊළඟට කරන්න ඕන දේ මොකක්ද කියන එක ශනික තීරණ ගැනීම හැකියාවෙන් ඔයා ඒක කරලා තියෙන තරම. සියලු දේ එක්ස්පීරියන්ස්. පටන් ගන්න දවසේ මොකුත් බෑ. එහෙම තමයි අද තාම පටන් ගන්න දවසනේ. ඉන්න කමන්නේ. මම මේ කරන්නේ යම් ලේසි කරගන්නවා මම මේ අනුදෙනුව. කොහොමද? මම මේ 0.05 කියන එක 0.5යි වැඩි කිරීම උදාහරණ දෙක කරනවා. මේක කරේ නෑ කියලා ගන්න වරදින්නේ නෑ. නමුත් අර පොඩි ගානේ ලේසියක් වෙනවා සුළු කිරීම ඇතුළේ. ඒතර මේ 10 ඍණ 2යි 10.23යි කපලා මට මෙතනින් 10.21යි කියලා දාන්න පුළුවන්. 10 ඍණ 2කට 10.21යි කියලා දාන්න. 0.5 සමානයි භාගයන ළමයිනේ 0.5ක් කියලා කියන්නේ භාගයක් කියන එකනේ. මම මේ 0.5 භාගයක් විදිහට දකිනවා. භාගයක් විදිහට දකිනවා කියන්නේ මෙයා දෙකෙන් බෙදෙනවා කියන එක නේද? මේ 0.5 මෙයා වැඩි වෙනවා කියන්නේ දෙකෙන් බෙදෙන. ඒ කියන්නේ 3.01 10.21 කියලා එකපාරම මම අර විද්‍යාත්මක අංකණයෙන්ම උත්තරේ දානවා. එහෙම නැතුව ඕක වැඩි කරලා 10 බලලා එච්චර ලස්සන නැතුව මේවත් විද්‍යාත්මක අංකණයෙන් නැතුව තියන්න පුළුවන්. ඒත් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා කිසි වෙනසක් නැතුව. නමුත් ඉතින් අපිට පොඩක් කරන්නේ විද්‍යාත්මක අංකණයෙන් දානකොට නිකන් මූණම් කෙමිස්ට්‍රි දන්නවා හරි මුට නම් ටිකක් වැඩි පුළුවන්. මෙයාකට නම් පොඩක් මේක පුළුවන් හොඳට මේක ඇතුලේ ගනුදෙනු කරලා තියෙන කෙනෙක් වගේ එකක් පේනවනේ. බලන කෙනාට පේපර් එක. ඉතින් ඒකේ පොඩි වාසියක් වෙනවා ඊළඟ ප්‍රශ්න වලට යනකොට. ඒ නිසා අර පුළුවන් නම් අවුලක් නැහැ මේක වෙන විදිහකට දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතෙන් ලකුණු හම්බ වෙනවා. නමුත් අර බලන කෙනාගේ හිතේ පොඩිනේ අර 아무තු ඉම්ප්‍රෙෂන් එකක් හදන්න ඕන නම් ඔයාලට මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේවා එකපාර පුළුවන් වෙන්නේ නැහැ. අත්දැකීම තමයි. හොඳයි අත්දැකීම් එක්ස්පීරියන්ස් එක තමයි පුළුවන් වෙන්නේ. රෝම ඉලක්කම් 5. කාබන් වල පමණක් ස්කන්ධය අහනවා. දැන් මෙතන ග්ලූකෝස් වල මුළු ස්කන්ධෙනේ තියෙන්නේ. මෙතන තියෙන කාබන් ටිකේ විතරක් ස්කන්ධය කීයක්ද කියලා අහන්නේ අපි. හරි එහෙම අහන එකේ තේරුමක් නැහැ. අතන මේ කාබන් ටික විතරක් තනියෙන් නෑ. නමුත් උපකල්පිත ප්‍රශ්නයක් මේ කාබන් ටිකේ විතරක් බර බැලුවොත් කීයක් වේද? ඒ කියන්නේ නිකන් මිනිස්සු 100 දෙනෙක්ගේ අත්වල විතරක් බර කීයද හො වගේ. හරි ඒක සර්වසම මිනිස්සු 100ක් ඉන්නවා කියන්නකො. අත්වල විතරක් ස්කන්ධය කීයද? ඒ වගේ නිකන්. අපි හිතමු එහෙම නැත්නම් කෑම පිඟන් 50ක් හදනවා.
හැම කෑම විගානකටම ග්‍රෑම් 200ක හරි නේ චිකන් කෑල්ලක් දානවා. ඒතර අවශ්‍ය කරන සේරම චිකන් ස්කන්ධය කීයද වගේ. කොච්චරක් ඕනද වගේ. අර ඒ වගේ එකක්ම තමයි මේ පරමාණු වලට අනුරූප වෙලා යන්නේ. ඒතර කාබන් වල විතරක් ස්කන්ධය ඕන. අපි මෙහෙම කරමු. කාබන් වල මවුල ගාන අපි හොයාගත්තේ ළමයි රෝම ඉලක්කම් දෙකේදී. කාබන්ගේ මවුල ගාන අපිට සුළු කරලා පස්සේ ආවා කීයක්ද? එයාගේ 6 වැඩි උනේ 0.3යි මවුල කියලා තමයි කාබන්ගේ මවුල ගාන රෝම ඉලක්කම් දෙක සුළු කරද්දී ආවේ. අයියෝ එහෙනම් සිම්පල් නේ ළමයි. මවුල ගාන සමාන ස්කන්ධෙ වෙදී මෞලික ස්කන්ධ අපි දන්න සම්බන්ධ. අපි ගන්න ස්කන්ධයනේ. ස්කන්ධය සමානයි මවුල ගාන වතාවක් මෞලික ස්කන්ධය. හරි. එතකොට අපි හොයන්නේ කාබන්ගේ ස්කන්ධය. කාබන් වල ස්කන්ධය හොයන්නේ. එහෙනම් කාබන්ගේ මවුල ගානයි කාබන්ගේ මෞලික ස්කන්ධය ආදේශ කරලා ඒ දෙක වැඩි කරාට පස්සේ කාබන් වල ස්කන්ධය එන්න ඕන. කාබන්ගේ මවුල ගාන අපි කලින් හොයාගන්නවා සුළු කරලා 0.03යි මවුල කියලා. එයාගේ මෞලික ස්කන්ධය අපිට දීලා තියෙනවා 12යි කියලා. ඒ කියන්නේ 12යි ග්‍රෑම් මවුලට ඒකක දාලා බලන්න පුළුවන් ඕගලන්ට. එයාගේ මවුල ගාන, එයාගේ මෞලික ස්කන්ධය ඔය දෙක දැම්මම කාබන්ගේ මවුල ගානයි කාබන්ගේ මෞලික ස්කන්ධය දැම්මම ළමයි එන්නේ කාබන්ගේ ස්කන්ධය. ඔය දෙක සුළු කරාට පස්සේ කාබන් වල ස්කන්ධය එනවා 0.48යි ග්‍රෑම් කියලා. 0.48යි ග්‍රෑම් කියලා එනවා. හරි. ඕගලන්ට පුළුවන් ඕකට පස්සේ තව වැඩක් කරන්න. මේ කාබන් වල පමණක් ස්කන්ධය හෙව්වා වගේ ඔයා හයිඩ්‍රජන් වල පමණක් ස්කන්ධයත් හොයන්න. ඔයා ඔක්සිජන් වල පමණක් ස්කන්ධයත් හොයන්න. ඒ විදිහට ඔයාලට හොයාගන්න පුළුවන් කාබන් වල විතරක් ස්කන්ධය, හයිඩ්‍රජන් වල විතරක් ස්කන්ධය, ඔක්සිජන් වල විතරක් ස්කන්ධය. අන්න ඒ තුන වෙන වෙනම හොයලා ඒ තුන එකතු කරාම 0.9 එනවද බලන්නකෝ. අනිවාර්යෙන් එන්න ඕන. අනිවාර්යෙන් එන්න ඕන. හරි. ඇත්තටම ඉතින් මුන් තුන් දෙනාගේ ස්කන්ධ වෙනම එකතු කරාම මුළු එකේ ස්කන්ධ එන්න බෑනේ. ඒක පොඩ්ඩක් කරලා බලන්න. ඔයා කරන දේ හරියද කියලා. මේකෙන් පස්සේ වැඩි නවතින්නේ නැතුව ඔයා ඉතුරු කට්ටියගේ ස්කන්ධයත් පොඩ්ඩක් නිකන් හොයලා බලන්න. වැඩේ හරියද දැන් සෙට්ද කියන එක. හරි. ඒතර මේකෙන් පස්සේ අපි යන්න ඕන ළමයි මේ ආශ්‍රිතව වර්ක්බුක් එකේ ගණන් හදන්න. වර්ක්බුක් එකේ ගණන් ගණනාවක් තියෙනවා මේකට අදාළව හදන්න. මේ සියලු දේ අපි සජීවී ලයිව් සූම් ක්ලාස් එකේ හදනවා. මොකද ඒක අර මෙහෙම වීඩියෝ එකකින් කළාම ආදි මම ඔයාලට ගන්න දෙනවා. වර්ක්බුක් එකේ මේ ගණන කරන්න කියලා. ඕගොල්ලෝ කරනවා. ඔයාලා මට උත්තරේ කියන මම හරි වැරදි බලලා පන්තියේ කී දෙනෙක් හරියට හදලාද කී දෙනෙක් වරද්දලාද වරද්දව ගන්න වැරද්දුව තැන මොකක්ද ඕගොල්ලන්ට අපහැදිලි දේවල් තියෙනවා ඒවා chat එකෙන් අහලා අපි ගණදුනුවත් එක්ක සජීවීව ඒක ගණදුනුව වෙන්න ඕන. මේ අපි උදාහරණ ගණන් ටික විතරයි මෙතන හැදුවේ. ඊටු වර්ක්බුක් එකේ ගණන් ටික සජීවීව සූම් ක්ලාස් එකේ ඇතුළත අපි කතා කරන්න යමු. හරි. එහෙනම් ගණනය කිරීම වල පළවෙනි සිද්ධාන්ත පාර්ට් එක මෙතනින් ඉවරනවා. ඊගාවට මේ ඔස්සේ ගණන් හදන එක තමයි අපිට කරන්න තියෙන්නේ. හරි.